Okay. Right. සුබ දහවලක් වේවා ඔබ හැම දිනකටම ආදරණීය දරුවනේ. ඇකඩමි අධ්‍යාපන ආයතනයේ අකුරු ඇකඩමි අධ්‍යාපන ආයතනයේ අද විද්‍යාව 3 වෙනි දවසේ. එතකොට දරුවනේ ඕගොල්ලන්ට අපි ගිය සතියේ කතා කරලා නතර කරලා තිබුණේ දර්පණ කියන තැන. මතකද කතා කරා? දර්පණ right. දර්පණ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට අපි බෙදලා වෙන් කරා නේ දරුවනේ මතකද? right ටක් ගාලා chat එකට දාන්න message එකක් තමයි පුතේ මොනවද? තල දර්පණ. මොන දර්පණද පුතේ? තල දර්පණ. ඊට පස්සේ අපි දැම්ම මොනවාද? කතා කරා මොනවද? වක්‍ර දර්පණ. වක්‍ර දර්පණ කියලා කතා කරා right. එතකොට අද අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ ටක් ගාලා ඔය chart එක අද ගන්න. ඔය chart එක අද ගන්න. අද අලුතෙන් සම්බන්ධ වෙන දරුවන්ටයි මේ කියන්නේ. ඔය chart එක අද ගන්න. right. එතකොට දර්පණ ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. There are two types of mirrors. Okay. ආකාර දෙකයි. එකක් තමයි තල දර්පණ, අනිත් එක වක්‍ර දර්පණ. right my guys. අද අනුමාතෘකාව ගන්න තල දර්පණ. අද අනුමාතෘකාව ගන්න තල දර්පණ. තල දර්පණ. right. තල දර්පණ අද අනුමාතෘකාව. හරිද? හැමෝම එකතු වෙන්න තල දර්පණ. පුළුවන් නම් තල දර්පණයක් දැන් අතට ගන්න ඕගොල්ලෝ. ගෙදර තියෙන කණ්ණාඩි කෑල්ලක් හොයාගෙන එන්න ටක් ගාලා ළඟට. මට ඒක කියන්න අමතක වුණා ගිය සතියේ. කණ්ණාඩි කෑල්ලක් ගන්න අතට. right. තල දර්පණය. right. තල දර්පණ. තල දර්පණ. තල දර්පණ. තල දර්පණ දැකපු අය අත උස්සන්න. okay. තල දර්පණ දැකපු අය. right. okay good. තල දර්පණයක් අතේ තියන අය කැමරාවට පෙන්නන්න. තල දර්පණයක් අතේ තියන අය කැමරාවට පෙන්නන්න. දැන් ඉතින් ගේ වටේ දුවන සමහර අය. හරිද? ගේ වටේ දුවන්න එපා අහගෙන ඉන්න. තල දර්පණ නැතත් කමක් නැහැ ඉන්න. හරිද? ඕගොල්ලෝ උදේ මූණ බලපු කණ්ණාඩිය තල දර්පණයක් බව මතක තබා ගන්න. right. අහගෙන ඉන්න පුතේ. තල දර්පණයක් කියලා කියන්නේ දර්පණ පෘෂ්ඨය මේ අහගෙන ඉන්න හොඳේ. දර්පණ පෘෂ්ඨය මෙන්න මෙහෙම ඍජු ලෙස පවතින දර්පණ වලට අපි කියනවා තල දර්පණ කියලා කියනවා. මොනවා දර්පණේ කියලායි කියන්නේ? තල දර්පණ. හොඳට අහගෙන ඉන්න. දර්පණයක පැත්තෝ දර්පණ පෘෂ්ඨය ඍජු ලෙස පවතින දර්පණ වලට අපි කියනවා මොනවා කියලාද? තල දර්පණ කියලා කියනවා. හොඳට අහගෙන ඉන්න මෙන්න මෙතන කියලා දෙන කාරණාව. ඕගොල්ලන්ගේ ගේ පිටිපස්සට යන්නකො කල්පනා කරන්න. ගේ පිටිපස්ස ඉස්සරහා වගේ නෑනේ. ගේ පිටිපස්සේ සක්කු මුක්කු ගහලා හරියට අපරාරු ගහලත් නෑ නේද? හරියට උළු ටිකවත් නෑ නේද? ගේ පිටිපස්සේ තමයි ඔක්කොම කුණු රොඩු ටික ගහලා තියෙන්නේ. ඒ වගේ ගේ ඉස්සරහා පැත්තට ගියාම අම්මෝ සිරියාවන්තකම දිව්‍ය ලෝකේ වගේ. එතකොට මුදේ ගේ ඉස්සරහා පැත්ත වගේ මම මේ කියන කාරණාව හොඳට තේරුම් ගන්න. ගේ ඉස්සරහා පැත්ත වගේ ඕනම දර්පණයක ඉදිරිය දිලිසෙනවා. පිටිපස්ස තමයි දිලිසෙන්නේ නැත්තේ. මෙන්න මෙහෙම තමයි පුතේ පිටිපස්ස නිර්මාණය කරන්නේ. පිටිපස්සේ ගේ පිටිපස්සේ යන සක්කු මුක්කු ගහපු වගේ පුතේ දර්පණයක පිටිපස්ස පුතේ අපි නිරූපණය කරන්නේ මෙන්න මෙහෙම කඩඉරි කීපයක් නිරූපණය කරමු. තේරුණාද කාරණා පැහැදිලිද? එතකොට මේ තියෙන්නේ දර්පණ පෘෂ්ඨය. මේ තියෙන මොකද පුතේ? දර්පණ පෘෂ්ඨය. දර්පණ පෘෂ්ඨය. හරිද? right. ඊළඟට මේ තියෙන දර්පණයේ පිටුපස. දර්පණයේ right පිටුපස. මොකද සමහර අයට ඕක තේරෙන්නේ නැහැ. හරිද? මේ කඩඉරි වලින් පෙන්නන දේ දර්පණයේ පිටිපස්ස. මේ දර්පණ පෘෂ්ඨය. දර්පණයේ ඉදිරිපස. right සුබටයි. right පැහැදිලිද කියන කාරණා? තල දර්පණ කියලා කියන්නේ ආදරණීය දරුවනේ දර්පණ පෘෂ්ඨයේ ඍජු ලෙස පවතින දර්පණ වලට අපි කියනවා මොනවා කියලාද? තල දර්පණ කියලා කියනවා. පැහැදිලිද? right okay. ලියන්න කළු පෑනෙන් තරුවක් දාලා තල දර්පණ යනු දර්පණ පෘෂ්ඨය
ඍජු ලෙස පවතින ඍජු ලෙස පවතින ඍජු ලෙස පවතින ඍජු ලෙස පවතින දර්පණ වේ ඍජු ලෙස පවතින දර්පණ වේ ඍජු ලෙස පවතින දර්පණ වේ very good අපේ සමහර දරුවෝ දර්පණ කැලලක් අතේ තියාගෙන කරකවමින් තමයි ඉගෙන ගන්නේ very good මාවත් එකෙන් පේනවා හරිද එතකොට මේක ඉක්මනට ඇඳගන්න මේක ඉක්මනට ඇඳගන්න පිටුව මැද ඇඳ ගන්න ලස්සනට පිටුව මැද ඇඳ ගන්න හරියට හරිද ඇඳලි වලද නම් කර ගන්නත් ඕන ෆිනිෂ් නම් මැසේජ් එකක් දාන්න chat එකට ඩොක් දාලා okay මේ අඩි රූල අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන දරුවනේ මොකද ඍජු රේඛා අඳින්න ඕන okay good finish the amoma right okay උතේදුවේ අහගෙන ඉන්න දැන් මට අද ගේන්න බැරි වුණා ඕගොල්ලන්ට අර විදුලි පන්දම හරිද ඕගොල්ලෝ ගාව විදුලි පන්දමක් තියනවද විදුලි පන්දමකුත් මම ගන්න කිව්වා අන්නාඩියකුත් ගන්න කිව්වා අතට හරි මට අද සමා වෙන්න ඕන මේ විදුලි පන්දම ගේන්න බැරි වුණා හරිද අහගෙන ඉන්න දැන් මෙහෙමයි කතා කරන්න යන්නේ හරිද ඕගොල්ලෝ ඊළඟ මාතෘකාව ගන්න පුතේ දර්පණයකින් සිදුවන ආලෝක පරාවර්තනය මාතෘකාව ලියන්න දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය මාතෘකාව දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය right හොඳට අහගෙන ඉන්න පුතේ දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය මාතෘකාව හරිද හොඳට අහගෙන ඉන්න පුතේ ආලෝක පරාවර්තනය කියලා කියන්නේ ආලෝක ප්‍රභවයකින් නිකුත් වන ආලෝක කිරණ කිසියම් පෘෂ්ඨයක වැදී ආපසු හැරී ගමන් කිරීම මොකද්ද ආලෝක පරාවර්තනය කියන්නේ හොඳට අහගෙන ඉන්න කිසියම් ආලෝක ප්‍රභවයකින් නිකුත් වන ආලෝක කිරණ කිසියම් පෘෂ්ඨයක වැදී හැරී ගමන් කිරීමට අපි කියනවා ආලෝක පරාවර්තනය කියලා. මොකක් කියලා කියනවද? ආලෝක පරාවර්තනය. දැන් ඕගොල්ලන්ට මාව පේන්නේ මෙතන ආලෝක බල්බ තුනක් තියෙනවා. මේ බල්බ තුනෙන් මට ආලෝකය ලැබෙනවා. ඊට පස්සේ ඒවා වැදිලා මගේ ඇඟේ ඔබේ ඇසට යොමු වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ඇහැට පේනවා. ආම්බ්‍රජා සර් ඉන්නෝ කළු පාට කියලා කට්ටිය කියනවා. හරිද? ඔය ඇඳුම කළු ඒක හරි මම සුදුයි. හරි එතකොට ඔන්න ඕගොල්ලන්ට මාව පේන්නේ මේ ආලෝක පරාවර්තනය නිසා. මොකක් නිසාද? ආලෝක පරාවර්තනය නිසා. දැන් අද පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ගෙදරදී කරන්න. ඔයාලට තියෙන්නේ ගෙදර තියෙන ඔක්කොම ලයිට් ඕෆ් කරනවා. මොකක්ද ඕෆ් කරන්නේ? ගෙදර තියෙන ඔක්කොම ලයිට් ටික ඕෆ් කරනවා. දැන් අම්මලාට කතා කරනවා අම්මේ ලයිට් ඕෆ් කරලා එන්න පොඩි වැඩක් පෙන්නන්න. හරිද? ආගෙන ඉන්න. දැන් ඔයාලා අතේ ටෝච් එක. අම්මේ පියනවන්නේ මම අද පෙන්නන්න මැජික් එක. ඔන්න වැඩි. දැන් ඔයාලා කරන්න ඕන මොකක්ද දන්නවද? විදුලි පන්දම අරන් ඇවිල්ලා මේ විදුලි පන්දම මෙන්න මේ දර්පණයට යොමු කරනවා.
අම්මේ මෙන්න දැන් මං ගහන්නේ මේකට කෙලින් ගහන්න. විදුලි පන්දමෙන් ගහන්නේ ආලෝකය යොමු කරන්න. හරිද? විදුලි පන්දමේ ආලෝකය යොමු කරනවා. ආලෝකය පියමා යනවා මා ආකාශයේ කියලා වේගයෙන් යනවා. ගියා තමයි. ගිහිල්ලා ඩෝල් ගාලා මේකේ වැදුනා. වැදිලා මෙන්න මම ආපහු ආවා. ඔන්න බලන්න පුතේ. ආලෝක කිරණයක් ඍජු ලෙසම දර්පණයට යොමු කරාම නැවත ඒකයිම මාර්ගයේ වෙනවා. අම්මේ මෙන්න බලන්න. මම කියන කාරණා මොකද්ද? ආලෝක කිරණයක් තල දර්පණයකට ඍජු ලෙස යොමු කළ විට එම මාර්ගයේම ආපසු වෙනවා. ඔන්න මම එක කාරණාවක් කියලා දුන්නා. පැහැදිලි කියන කාරණාව. එතකොට මේ ආලෝකය මේ දර්පණයේ වැදිලා ආපහු ආවද නැද්ද? ආවා. අන්න ඒකට කියනවා ආලෝක මොකක් කියලාද? පරාවර්තනය කියලා කියනවා. මොකක් කියලා කියනවද? ආලෝක පරාවර්තනය. මට ඇහුන්නේ මොකද්ද? ආලෝක පරාවර්තනය කියලා කියනවා. හැමෝම හයියෙන් කියවන්න. ආලෝක පරාවර්තනය කියලා කියනවා. පැහැදිලිද කියන කාරණාව? පැහැදිලිද කියන කාරණාව? ඔය චුයින්ගම් හපහපා ඉන්න අපේ ගිහාන් කරුණාකරලා චුයින්ගම් එක වීසි කරන්න. හොඳින් කියන්නේ. හරිද? ගිහාන් එතකොට මම මේ කියන්නේ කරුණාකරලා චුයින්ගම් වීසි කරන්න. අහගෙන ඉන්න. එතකොට මොනවාද? හරි. ඕකේ. එතකොට ඔන්න ආලෝක කිරණය ඍජු ලෙස යොමු කරාම ආපහු මේ මාර්ගයේම පරාවර්තනය වෙනවා. පැහැදිලිනේ? රයිට් ඕකේ. ඊට පස්සේ අම්මට කියනවා අම්මේ ඔන්න බලන්න ඊගාව වැඩි හොඳේ. දැන් ඔය ඇවිල්ලා ගහනවා මේ ආලෝක කිරණේ යටින් ගහනෝ ඔන්න වැඩි. අම්මේ දැන් මම යටින් ගහන්නේ එන්න වැඩි. ඊට පස්සේ මෙන්න මේ ආලෝක කිරණය පුතේ මොකද්ද වෙන්නේ? අන්න අම්මේ උඩින් ගියා. හැබැයි ඔම අන්න මොලේ උඩින් යනවා අම්ම කියනවා. දැන් උඩින් යන්නේ. ගැව්වේ මේ යන්නේ ආයේ. තේරුණා කියන කාරණා. එතකොට මේ ආලෝක කිරණයේ ගමන් මාර්ගය වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණා. It is a change now. Okay? අම්මේ ඒක වෙනස් වුණා. අම්මා දැන් බය වෙලා වගේ බලන් ඉන්නවා. හැබැයි මේක වෙනස් වුණා. ඕකට තමයි අම්මේ අපි කියන්නේ ආලෝක පරාවර්තනය කියලා. මොකක් කියලා කියනවයි? ආලෝක පරාවර්තන රිෆ්ලෙක්ෂන් ඉංග්‍රීසි වලින් කිව්වා. right? ඊට පස්සේ ඕගොල්ලෝ පුටුවක් තියලා උඩට නැගලා අම්මේ දැන් මං උඩින් හොදේ ඔන්න උඩින් ගහනවා ඔන්න වැඩේ ඩෝල් ගාලා ගහනවා මේ ඔන්න ගියා. right එතකොට ඕගොල්ලන්ට පේනවා පුතේ ඉහළින් යොමු කරාම ඒක පහළට එනවා පහළින් යොමු කරාම ඉහළට යනවා. අපි මේකට කියනවා මොකක් කියලාද? ආලෝක පරාවර්තනය කියලා කියනවා. මොකක් කියලා කියනවද? ආලෝක පරාවර්තනය. ආලෝක ප්‍රභවයකින් නිකුත් වන ආලෝක කිරණ කිසියම් පෘෂ්ඨයක වැදී ආපසු හැරී ගමන් කිරීම අපි කියන මොකක් කියලාද? ආලෝක පරාවර්තනය. දැන් අම්මට පේන්න නැගිටලා කියනවා මේ ඔබේ දන්නවනේ ආලෝක ප්‍රභවයෙන් නිකුත් වෙන ආලෝක කිරණ මගේ මේ ඇගේ වැදිලා මේක පරාවර්තනය වුණා තමයි මාමි මෙහෙදී නම් කියලා. අන්න ඒක. තේරුණාද කියන කාරණා පැහැදිලිද? right ලියන්න තරුවක් දාලා ලියන්න තරුවක් දාලා ආලෝක ප්‍රභවයකින් නිකුත් වන ආලෝකය කිසියම් පෘෂ්ඨයක වැදී ආපසු හැරී ගමන් කිරීම කළු පෑනෙන් ලියන්න පුතේ. කළු පෑනෙන් ලියන්න. ආපසු හැරී ගමන් කිරීම කළු පෑනෙන් ලියන්න පුතේ. ආලෝක පරාවර්තනය ලෙස හඳුන්වයි. ආලෝක පරාවර්තනය ලෙස හඳුන්වයි. right? ආලෝක පරාවර්තනය ලෙස හඳුන්වයි. මේක ඇඳ ගන්න පුතේ. right?
මේකේ යට ලියන්න ආලෝක පරාවර්තනය. right මේක ඇඳ ගන්න. අනිවාර්යෙන් පුතේ මේ ඊතල අඳින්න ඕන. හොඳට මතක තියාගන්න. ඔය ඊහිස අනිවාර්යෙන් නම් කරන්න ලකුණු කරන්න ඊතල. පෑනෙන් ඇඳගත්තට කමක් නැහැ. ඔව් රෙකෝඩින් එක ඕගොල්ලන්ගේ ගෲප් එකට එනවා පුතේ. රෙකෝඩින් එක ඕගොල්ලන්ට ලබා දෙනවා. මේ ඒ නිසා බය වෙන්න එපා. ලියා ගන්න බැරි වෙච්ච කාරණා තියෙනවා නම් නැවත සැරයක් බලලා ඕගොල්ලෝ එකතු කර ගන්න. හොඳද? right හරි දැන් දලිවරද finished හරිද finish okay my guys hi හරිද ඊළඟට මාතෘකාව ලියන්න පුතේ ඊළඟට මාතෘකාව ලියන්න තල දර්පණ මගින් ගොඩනැගෙන ප්‍රතිබිම්බ 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 හරිද තල දර්පණ මගින් ගොඩනැගෙන ප්‍රතිබිම්බ උදේ ඕගොල්ලෝ ප්‍රතිබිම්බ දැකපු අය අත උස්සන්න ප්‍රතිබිම්බ දැකපු අය අත උස්සන්න කොයි වෙලාවෙදිද ප්‍රතිබිම්බ දැක්කේ දැන් ඔන්න අත පහලා දානවා ප්‍රතිබිම්බ දැකලා තියෙනවලු කොයි වෙලාවෙදිද දැක්කේ ඔන්න දැන් ප්‍රශ්නේ ඔයා ප්‍රතිබිම්බ දැකලා තියෙනවද කොයි වෙලාවෙදිද දැක්කේ ප්‍රතිබිම්බ දැක්කේ කොයි වෙලාවෙන්ද ප්‍රතිබිම්බ දැක්කේ කොයි වෙලාවෙන්ද මම ඒක අහන්නේ කොයි වෙලාවෙද දැක්කේ මොනව කරන්න ගිහිල්ලාද ඔයා ප්‍රතිබිම්බ දැක්කේ ප්‍රතිබිම්බේ මොන වගේද ඔන්න දැන් ප්‍රශ්නේ දැන් වචනෙත් අලුත්නේ ප්‍රතිබිම්බ හොඳට ආගෙන ඉන්න පැටව රයිට් ඕකේ ඕගොල්ලෝ ප්‍රතිබිම්බ දැකලා තියෙන ඕන තරම් ඒකනේ මම දැකලා තියෙනවා දැන් ඔන්න ඔළුව වන්නනවා දැන් බය නැතුව අතත් උස්සනවා මම දැකලා තියෙනවා ප්‍රතිබිම්බ මං ওই වචනේ තමයි අවුල ගියේ දැන් මෙහෙමනේ ඕගොල්ලෝ කණ්ණාඩිය ඉස්සරහට ගියාම කාවද පේන්නේ මරුණ ආච්චි නෑ මරුණ ආච්චි පේන්නේ පිස්සුද සීයා නෑ එහෙම පේන්නේ අර පේන්නේ කවුද කණ්ණාඩිය ඉස්සරහට ගියාම මමමයි නේද මමමයි පේන්නේ සමහර අය නම් ඉතින් දැක්කම ඉතින් බය වෙනවා සමහර කට්ටිය නම් දැක්කම ආසයි හිතෙනවනේ රයිට් එතකොට මං කියන්නේ කවුද ඉන්නවන්ද කියලා රයිට් මමත් ඉතින් ගමන් ගියාම බය වෙන උදේ පාන්දරට රයිට් එතකොට උදේ මොනවද කියන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේම රූපේ පේනවද නැද්ද ඕගොල්ලන්ගේම රූපේ පේනවා පැහැදිලිද අන්න ඒකදී හරිද අන්න ඒ ඇතුලේ තියෙන එක්කිනාට තමයි අපි ප්‍රතිබිම්බේ කියන්නේ හරිද තේරුණාද කියන කාරණාව දර්පණයක් ඉදිරියේ ඔබ ගියහම ඔබේ රූපය ඒක තුල නිර්මාණය වෙනවා අන්න ඒ නිර්මාණය වෙන එක්කිනාට අපි කියනවා කවුරු කියලාද ප්‍රතිබිම්බය කියලා කියනවා මොන බිම්බයද ප්‍රතිබිම්බය මට අහුන්නේ මොකද්ද ප්‍රතිබිම්බය රයිට් ඕකේ ප්‍රතිබිම්බය very good එතකොට දැන් අද කණ්ණාඩියක් අරගෙන ඕගොල්ලෝ
හොඳට බලන්න. මේ ඉන්නේ මම ලස්සනට ඉන්න ඕනේ. එයාට කතා කරන්න ඕන වැඩි. එතකොට පුතේ මේ ඇතුලේ ඉන්නේ කවුද? ප්‍රතිබිම්බය. පැහැදිලිද කියලා කාරණා. අන්න එහෙම ගොඩ නැගෙන ප්‍රතිබිම්බ ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. අහගෙන ඉන්න. මෙන්න බලන්න මේ කතාව. අපි ගන්නවා තල දර්පණයක් ගන්නෝ පැට්ටෝ. හරිද? තල දර්පණයක් ගන්නවා. දර්පණ පෘෂ්ඨයේ ඉතා ඍජු ලෙස තියෙන පෘෂ්ඨ අපි කියනවා තල දර්පණ කියලා. හරිද? හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ පුතේ ඒ කියන්නේ ගෙදර තියෙන කණ්ණාඩිය ගන්නවා. මේක මේසය මත තියා ගන්නවා. ඔන්න දැන් මේස ලෑල්ල අපේ කණ්ණාඩිය. හරිද? ඔන්න මේස ලෑල්ල. හරිද? එතකොට මේ කණ්ණාඩිය තියලා තියෙනවා. හොඳට අහගෙන ඉන්න. හරිද? අද ගෙදරදී මේක ප්‍රායෝගිකව කරන්න. හොඳද? ඊට පස්සේ පුතේ හොඳට අහගෙන ඉන්න. දැන් මම මේක ඉස්සරහින් ඉටි පන්දමක් පත්තු කරනවා. මොකද්ද පත්තු කරන්නේ? ඉටි පන්දමක් පත්තු කරනවා. ඔන්න ඉටි පන්දම තියෙනවා. ඊට පස්සේ පුතේ දුවේ මෙන්න කණ්ණාඩිය ඇතුලේ තියෙනවා මම පත්තු කරපු ඉටි පන්දම. එතකොට මෙන්න මේ තියෙන්නේ වස්තුව. මේ තියෙන්නේ මොකද්ද? වස්තුව. තේරුණාද වස්තුවේ? මේ මොකද්ද තියෙන්නේ? වස්තුව. එතකොට මෙන්න මේ ගොඩ නැගුණේ මොකද්ද පුතේ? මොකද්ද? බිම්බය. මේ ගොඩ නැගුණේ මොකද්ද? ප්‍රතිබිම්බය. තේරුණාද කියන කාරණා පැහැදිලි කියන කාරණා? දර්පණය ඇතුලේ ගොඩ නැගින එක්කෙනාට අපි කියන කවුරු කියලාද? ප්‍රතිබිම්බය. හරි. දැන් ඔන්න ඔයාලා අපි හිතමු මෙන්න මෙතන තිබුණේ සෙන්ටිමීටර 5ක දුරක් කියලා. සෙන්ටිමීටර කීයක දුරක්ද? සෙන්ටිමීටර 5යි. එතකොට මෙන්න මෙයයිගේ දුර ගත්තොත් පුතේ හරියටම සෙන්ටිමීටර 5යි. පාර වැඩි. එයයි දුර සෙන්ටිමීටර 5කින් ඉන්නේ කණ්ණාඩිය ඇතුලේ. මම දැන් මේක ඉමීට මෙන්න මෙතෙන්ට ගේනෝ සෙන්ටිමීටර 10ක් දුරට ගේනෝ. ඒ කියන්නේ දැන් මම දුර වැඩි කරාද නැද්ද? දුර වැඩි කරා. මෙන්න මේ ඇතුත් ඈතට යනවා. මේ ඇතුත් මෙහෙට යනවා. එතකොට එතරම් දුර සෙන්ටිමීටර 10ක් වෙනවා. මම තව ඈතට ගන්නවා. අන්න මේ ඇතුත් අහේ ඈතට යනවා. පාර වැඩි. ඒ කියන්නේ මෙයයිගේ දුර වැඩි වෙන්න ඒ හා සමාන දුරක් මේ පැත්තට ඈතට යනවද නැද්ද? යනවා. තේරුණාද කියන කාරණාව පැහැදිලි කියන කාරණාව? මම ළඟට ගියා. මෙන්න ඇතුත් ළඟට එනවා. චූටි කාලේ එහෙම කරලා තියෙනවද නැද්ද? කරලා තියෙනවා. මෙහෙම අරගෙන එහෙම කරනවනේ. අමාරයි මේක ඉඹින්නාද. මේ ඔය ගෙදර චූටි නංගිල මල්ලේ ඉන්නවනම් අලුත් කට්ටිය. හරිද? ඒගොල්ලන් කණ්ණාඩිය අල්ලලා බලන්නකො. පොඩි එකේන බලන්න. එහෙම කරනෝනේ. හරි ඒකෝල කල්පනා කරලා බලන්න. දැන් එයා මොකද්ද කරන්නේ? මේක ඈඩ් කරනවා. එයා ඈඩ් කරනකොට එයා බලනවා. ඒකත් ඈඩ් වුණා. ලං කරලා බලන්න. ඒකත් ලං වුණා. ආපහු ඈඩ් වෙනවා. තේරුණාද මේක කාරණා? මට කියන්න ඕන මෙන්න මේකයි. වස්තුවේ දුර ඈඩ් වෙන්න ගොඩ නැගෙන ප්‍රතිබිම්බය මොකද වෙන්නේ? ඈඩ් වෙනවා. වස්තුව ලං වෙන්න මොකද වෙන්නේ? ප්‍රතිබිම්බය ලං වෙනවා. තේරුණාද කියන කාරණා පැහැදිලි කියන කාරණා? එහෙමනම් ඔන්න දැන් පළවෙනි ලක්ෂණය මම කියනවා ඕගොල්ලන්ට. මෙන්න මේ ගොඩ නැගෙන ප්‍රතිබිම්බය වස්තු දුර හා මේ වස්තුවයි කණ්ණාඩියයි අතර දුරට කියනවා මොන දුරයි කියලායි? වස්තු දුර. මොන දුරද පුතේ? වස්තු දුර. මේ තියෙන්නේ මොකද්ද? වස්තුව. මේ තියෙන්නේ මොකද්ද? දර්පණය. මේ දර්පණයත් වස්තුවත් අතර දුරට අපි කියනවා පුතේ වස්තු දුර. ඔන්න වචනයක් මම කියලා දුන්නා. වස්තු දුර. මේ තියෙන්නේ මොකද්ද? ප්‍රතිබිම්බය. එතකොට මේ තියෙන දර්පණයනේ. මේ දර්පණයත් ප්‍රතිබිම්බයත් අතර දුරට අපි කියනවා ප්‍රතිබිම්බ දුර. තේරුණා කියන කාරණා ඔන්න පළවෙනි ලක්ෂණය. අහගෙන ඉන්න පැටව. හොඳට අහගෙන ඉන්න මේක මෙතන තේරෙනවා. රයිට් ඕකේ මෙතනින් හොඳට අහගෙන ඉන්න. වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි මොකද්ද වෙන්නේ? සමානයි. ආපෝසරක් හැමෝම ආයෙත් කියවන්න. වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර සමානයි. ආපෝසරක් හැමෝම ආයෙත් කියවන්න. වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර සමානයි. හරිද? ඔන්න මෙතනත් 5යි නම් මෙතනත් 5යි. මෙතනත් 10යි නම් මෙතනත් 10යි. තේරුණාද කියන කාරණාව? ඒක හරි. ඔන්න පළවෙනි කාරණාව කිව්වා. ඊළඟට හරිද? මේ ඉටිපන්දම උඩ පැත්තටනේ තිබුණේ. උඩ පැත්තට. ඒ නිසා මේකට කියනවා උඩු කුරුය කියලා. මක්ක කුරුය? උඩු කුරු.
එහෙමනම් ඒක මොකද්ද? උඩුකුරුයි. එහෙමනම් ප්‍රතිබිම්බයක් මොකද්ද පුතේ? උඩුකුරුයි. ඔන්න දැන් මම ලක්ෂණ දෙකක් කිව්වා. වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. වස්තුවත් උඩුකුරුයි ප්‍රතිබිම්බයක් උඩුකුරුයි. තේරුණාද කියපු කාරණාව? කාරණා දෙකයි. පළවෙනි එක මොකද්ද? වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර සමානයි. වස්තුව උඩුකුරුයි ප්‍රතිබිම්බයක් උඩුකුරුයි. හරිනේ කාරණා දෙකයි. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ ගියහම කණ්ණාඩිය ඉස්සරහට. ඕගොල්ලෝම නේද නිර්මාණය වෙන්නේ. ඔයා වගේම කෙනෙක් නේද එහා පැත්තේ ඉන්නේ. සැබවින්ම නම් ඔයාම නේද? එහෙමනම් ඔයානේ වස්තුවේ තේරුණාද? එතකොට දර්පණයේ ඇතුලේ හැදෙන කෙනා කවුද? ප්‍රතිබිම්බය. ඔයාට සමාන කෙනෙක්ම නේද එහා පැත්තේ හැදෙන්නේ. තේරුණාද? ප්‍රතිබිම්බය එතකොට ඔයාට සමානයිද නැද්ද? සමානයිද නැද්ද? සමානයි. සමානයි නෙමෙයි සත්තකින්ම නම් අපි ඒකට කියන්නේ සර්ව සමානයි කියලා. අවුරු කියලා කියන්නේ සර්ව සමානයි කියලා. එතකොට වස්තුවට සර්ව සමාන ප්‍රතිබිම්බයක් හැදෙනවා. වස්තුවට සර්ව සමාන ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඔන්න මම දැන් ලක්ෂණ තුනක් කිව්වා. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක කියන්නේ මොකද්ද? හැමෝම අයියෙන් වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. වස්තුව උඩුකුරුයි ප්‍රතිබිම්බයක් උඩුකුරුයි. ඊට පස්සේ වස්තුව හා ප්‍රතිබිම්බය සර්ව සමානයි. Oh my goodness. ලක්ෂණ තුනක් කිව්වා. පළවෙනි එක මොකද්ද? ආපස්සට කැමම අයියෙන් කියන්න. වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර සමානයි. වස්තුව උඩුකුරුයි ප්‍රතිබිම්බයක් උඩුකුරුයි. වස්තුව හා ප්‍රතිබිම්බය සර්ව සමානයි. තේරුණාද කියපු කාරණා ටික? පැහැදිලිද කියපු කාරණා ටික? right, okay, good, good, very good. ඊළඟට තව එක්කම එකයි කියලා දෙන්නේ. හොඳට අහගෙන. දැන් ඔයයිලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඉන්නවා. දැන් ලස්සනට ඉන්න මේ පපුව දාලා. හරි. ඊට පස්සේ ඔයාලා පිටිපස්සෙන් තිරයක් ගහලා. ඒ තිරේට අර කණ්ණාඩිය ඇතුලේ ගොඩ නැගෙන ප්‍රතිබිම්බය ගන්න පුළුවන්ද? පුළුවන්ද? ගන්න බෑ. ඒ කියන්නේ මම මේකේ කාරණා තේරුම් ගන්න. ඔයාලා කණ්ණාඩි ඉස්සරහට යන්න. ඒක ඇතුලේ හැදෙනෝනේ ප්‍රතිබිම්බයක්. හරිද? ඔයික ඕගොල්ලෝ පැත්තකින් කොලයක් ගහලා තිරයක් ගහලා ඒකට ගන්න හදනවා. ගන්න පුළුවන්ද? බෑ. ඕගොල්ලන්ට අතපත ගන්න පුළුවන් දාන්න. ඇතුලින් එක්කන අතපත ගන්න පුළුවන්ද? අල්ලන්න පුළුවන්ද? නාහේ කැතයි කියලා නෝට් එකේ අල්ලන්න පුළුවන්ද? බෑ. අතපත ගන්න බෑ. තිරයක් මතු පිටර ගන්න බෑ. ඒ නිසා එයාට අපි කියනවා අතාත්විකයි කියලා. මොන විකයිද? අතාත්විකයි. ඔන්න එහෙම ලක්ෂණ හතරයි. පළවෙනි එක මොකද්ද? වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර සමානයි. වස්තුව උඩුකුරුයි ප්‍රතිබිම්බයක් උඩුකුරුයි. වස්තුව හා ප්‍රතිබිම්බය සර්ව සමානයි. ඊට පස්සේ මොකද්ද? ප්‍රතිබිම්බය අතාත්විකයි. ඒ කියන්නේ තිරයක් මතට ගන්න බෑ. ආපෝසරයක් හැමෝම ආපෝසරයක් අයියෙන් කියවන ආපෝසරයක් හැමෝම කියන්න. right? එතකොට මොනවද කියන්නේ? පළවෙනි එක තමයි වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමානයි. ඊට පස්සේ වස්තුව උඩුකුරුයි ප්‍රතිබිම්බය උඩුකුරුයි. ඊට පස්සේ මොනවද? වස්තුව හා ප්‍රතිබිම්බය සර්ව සමානයි. ඊගාව කාරණාව මොකද්ද? අතාත්විකයි. තිරයක් මතට ගන්න බෑ. ඔන්න දැන් මම ලක්ෂණ කීයක් කියලා දුන්නයි? 4යි. There are 4 my guys. Last one, අන්තිම එක. හරිද? අන්තිම එක. දැන් සමහර කට්ටිය කියනවා යකෝ මේක අන්තිම එකේ කියලා කීයක් කියලා දුන්නද කියලා. මේ අන්තිම එක. හොඳේ. ඊට පස්සේ අන්තිම එකට පස්සේ එක කියලා දෙනවා. හරි? අහගෙන ඉන්න. මේ අන්තිම එක හොඳට අහගෙන ඉන්න. දැන් ඔන්න ඔයාලා කණ්ණාඩිය ඉස්සරහට යනවා. මොකක් අරගෙන දන්නවද? සිංහල හෝඩියේ අකුරක් අරන් යන්න. සිංහල හෝඩියේ අකුරු ඉංග්‍රීසි හෝඩියේ අකුරු වගේ නෙමෙයි. ලස්සන අකුරු. දැන් මේ මට අර මුතු කැට වගේ ලියන්න පුළුවන් නේ. හරිද? මං ඉතින් අර මුතු කැට වගේ අකුරු ලියලා ඉන්න ඕගොල්ලන්ට පේනවා. හරිද? එතකොට ආදරණීය දරුවනේ මෙහෙමයි අපි කරන්නේ. දැන් ඔන්න මම අයන්න අරගෙන යනෝ කොහාටද? මේ දර්පණයේ ඉස්සරහට. අයන්න අරගෙන යන්න. ඕගොල්ලන්ට මේ අයන්න මලාට කියවන්න බෑ කණ්ණාඩිය දිහා බලන්න. ඒ මොකද දන්නවද? මෙන්න අයන්න තියෙන විදිය.
අයන්න තියෙන්නේ මෙන්න මෙහෙම. ඔන්න ඔහම අයන්න තියෙන්නේ. ඔන්න ඔහම අයන්න. අඩේ මාර වැඩේ කන පිට ගාලා අකුර කන පිට ගැහිලා. දැන් අපි කන පිට ගැහිලා වෙන්නවයි. අපි කන පිට ගැහෙන්න බෑ. අපේ ඉතරා මාරු වෙන්න බෑ. ඉතරා කරලා මාරු වෙන්න ඕන. ඒ වම දකුණ මාරු වෙන්න ඕන. දැන් එහෙමද වෙලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න. මෙන්න බලන්න වෙච්ච වැඩේ. දැන් අද ඕගොල්ලෝ මං කිව්වට මම මේ කියනවා විශ්වාස නැත්තම් කරලා බලන්නකෝ. ඕගොල්ලෝ කන්නාඩිය ඉස්සරහට අකුරක් ලියාගෙන යන්නකෝ මේ වගේ. වම දකුණ මාරු වෙනවා. අපිට උතුර දකුණ මාරු වෙනවා. මේක දිහා බලන්න ඉන්න. රයිට්? එතකොට මොකද්ද වෙන්නේ? කල්පනා කරලා බලන්න. මෙයයිගේ මේ දකුණු පැත්ත, සෝරි වම් පැත්ත, මෙයයිගේ මේ දකුණු පැත්ත. මෙන්න බලන්න. එයාගේ වම දකුණ මාරු වෙලා දැන්. හරිද? හොඳට මතක තියාගන්න පුතේ, තල දර්පණයක් ඉදිරියේ ඕනම වස්තුවක දැන් ඔබෙත් මගෙත් එහෙමයි. ඕනම වස්තුවක වම දකුණ මාරු වෙලා පේයි. වම දකුණ මාරු වෙලා පේයි. ඒකට අපි කියනවා පාර්ශ්වික අපවර්තනය කියලා කියනවා. මොකද්ද වචනය පුතේ? හැමෝම හයියෙන් කියවන්න. පාර්ශ්වික අපවර්තනය. හැමෝම හයියෙන් කියන්න ඕන. පාර්ශ්වික අපවර්තනය. මොකද්ද? පාර්ශ්වික අපවර්තනය. තේරුණාද කියන කාරණා? දැන් ඒවා ලක්ෂණ පහයි. මයි ගයිස් හැමෝම පිළිවෙලින් අපි කියමු, කතා කරමු. තේරුණා නම් වැඩේ ඕකේ ඈ. පළවෙනි එක ඔන්න එනවා. වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමානයි. වස්තුව උඩුකුරුයි ප්‍රතිබිම්බය උඩුකුරුයි. වස්තුව හා ප්‍රතිබිම්බය සර්ව සමානයි. ඊට පස්සේ මොකද මම කිව්වේ? වස්තුව sorry ප්‍රතිබිම්බය අතාත්විකයි. මොකද ප්‍රතිබිම්බය අතාත්විකයි. අන්තිමේ මොකද්ද? ප්‍රතිබිම්බය පාර්ශ්වික අපවර්තනයට ලක් වී ඇත. පාර්ශ්වික අපවර්තනයට ලක් වී ඇත. ආපෝසරයක් හැමෝම කියවමු. ආපෝසරයක් හැමෝම කියවමු. හැමෝටම මේක තේරෙන්න ඕන. හැමෝටම මේක තේරෙන්න ඕන. හොඳට අහගෙන ඉන්න. ඔන්න ආපෝ කියලා දෙමු. වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමානයි. වස්තුව උඩුකුරුයි ප්‍රතිබිම්බයක් උඩුකුරුයි. වස්තුව හා ප්‍රතිබිම්බය සර්ව සමානයි. අතාත්වික ප්‍රතිබිම්බ ඊට පස්සේ මොනවාද? පාර්ශ්වික අපවර්තනයට ලක් වී ඇත. තේරුණාද කියන කාරණාව? පැහැදිලිද කියන කාරණාව? තේරුණාද අත උස්සන්න. කැමරාව ඕෆ් කරගෙන අත උස්සන්න එපා. මේ අපේ සමිති කියන ළමයෙක් ඉන්නවා පහළ ගෙදර. එයා අත උස්සන කැමරාව ඕෆ් කරගෙන. හරිද? එතකොට රයිට් හරිද? හැමෝටම තේරුණා. chat එකට මෙසේජ් එකක් දාන්න සර් ඕකේ පැහැදිලි වැඩේ තේරුණා කියන. තේරුම් නැත්තම් නෑ කියලා දාන්න. හරි? රයිට් ඕකේ. ඔන්න බලන්න පුතේ. ඕගොල්ලන්ගේ පොතේ විස්තරේ තියෙනවා. හරිද? ආගෙන ඉන්න. right එතකොට හරි ඕකේ හැමෝටම තේරිලා තියෙන්නේ right හැමෝම පණිවිඩ දානවා chat එකට මම එක බලන්න right ඕකේ ඔන්න බලන්න ඕගොල්ලන්ගේ පොතේ 126 වෙනි පිටුව පෙන්නලා ගන්න 126 වෙනි පිටුව පෙන්නලා ගන්න 126 හරිද 126 වෙනි පිටුව right ඔන්න බලන්න පුතේ ඕගොල්ලන්ට තල දර්පණයක් ඉදිරියේ මොකද්ද තියන්නේ කියනම ඉටිපන්දම ඉටිපන්දමක් තියලා නිරීක්ෂණය කරන්නලු. හරිද පුතේ දුවේ? රයිට්. ඔන්න බලන්නකෝ ඕගොල්ලෝ. රයිට් ඉටිපන්දම ක්‍රමයෙන් ඈඩ් කරලා බලන්න. මොනවද නිරීක්ෂණ? බලන්න දැන් ඔය වගුව පුරවන්න ටක් ගාලා. ඔය කහ පාට කොටුව ඇතුලේ තියෙන වගුව පුරවන්න ටක් ගාලා. ඔය කහ පාට කොටුව ඇතුලේ තියෙන වගුව පුරවන්න ටක් ගාලා. තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් ලැබුවම ගොඩනැගෙන ප්‍රතිබිම්බ ඉක්මනට ඔය වගුව පුරවන්න 126 පිටුවේ වගුව පුරවන්න ටක් ගාලා right හැමෝටම පුළුවන් වෙන්න ඕන වගුව අඳින්න ඕනේ නැහැ පොතේම පැන්සලෙන් පුරවන්න වගුව අඳින්න එපා පොතේම පුරවන්න පැන්සලෙන් ඔතනම පුරවන්න නිරීක්ෂණ ටික පුරවන්න නිරීක්ෂණ ටික පුරවන්න. මොකද අද දවසට මේ කාරණාව විතරක් තේරුම් ගත්තත් ඇති. ගොඩාක් වටිනවා මේ කියලා දෙන්න යන කාරණා. හරිද? මේ ටික ගොඩක්ම වටිනවා පුතේ මේ. හොඳට මතක තියාගන්න. හරිද? ලියලා ඉවරද?
එතකොට ඒකේ කියනවා බලන්න පුතේ තිරයකට ගත හැකි නොහැකිය. හැකිද නොහැකිද? උත්තරේ දෙන්න ටක් ගාලා. නොහැකි. උත්තර මේ තිරයකට ගන්න බෑ. අතාත්විකයි. උඩු කුරුද යටි කුරුද? උඩු කුරුයි. උඩු කුරුයි. ප්‍රතිබිම්බයේ ප්‍රමාණය වස්තුව හා ප්‍රතිබිම්බය සර්ව සමානයි. සර්ව සමානයි. very good. අපේ දරුවෝ ගොඩාක් හොඳයි. ඇත්තටම හොඳයි. right. ලියන්න පුතේ. අපි මාතෘකාව ගත්තනේ තල දර්පණ මගින් ගොඩනැගෙන ප්‍රතිබිම්බ කියලා නේද? right. ලියන්න සාමාන්‍ය පෑනේ තරුවක් දාලා තල දර්පණ මගින් තල දර්පණ මගින් තල දර්පණ මගින් තල දර්පණ මගින් ගොඩනැගෙන ප්‍රතිබිම්බ ගොඩනැගෙන ප්‍රතිබිම්බ ගොඩනැගෙන ප්‍රතිබිම්බ පහත ලෙස අධ්‍යයනය කළ හැකිය. පහත ලෙස අධ්‍යයනය කළ හැකිය. පහත ලෙස අධ්‍යයනය කළ හැකිය. ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය තල දර්පණයක් තල දර්පණයක් තල දර්පණයක් ඉටිපන්දමක් ඉටිපන්දමක් අඩි කෝදුවක් අඩි කෝදුවක් අඩි කෝදුවක් ලියන ක්‍රමය ලියන ක්‍රමය ලියන ක්‍රමය තල දර්පණය ගෙන තල දර්පණය ගෙන මේසය මත මේසය මත ඍජු ලෙස තබන්න ඍජු ලෙස තබන්න ඉන්පසු ඉටිපන්දම පහයි සෙන්ටිමීටර් දුරින් 5 සෙන්ටිමීටර් දුරින් 5 සෙන්ටිමීටර් දුරින් තබන්න ඉන්පසු එය ඈඩ් කරමින් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න හරිද පැට්ටෝ මේක ඇඳ ගන්න ඉක්මනට මේක ඇඳ ගන්න
මේක ඇඳ ගන්න. මේ අඩි රූල අනිවාර්යෙන් පාවිච්චි කරන්න. අඩි රූල අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඔය සමහර ළමයිගේ අඩි රූල් නැහැ. ඒව ඇත්ත මේසයක්. විහි නැහැ සමහර ළමයි. මේ ඔය දර්පණය හරි මැදින් පිටුවේ අඳින්න සමාන දුර සෙන්ටිමීටර 5 මැනලා ලියන්න හරියට අඳින්න රූප දෙක දෙපැත්තම සමබර වෙන විදිහට මේ මං ඇඳපු වගේ. හරිද ඇඳලා ඉවරද? මේ අපේ සමහර දරුවෝ තාම අඳින නිසා මම මේ ඉන්නේ. හරිද ඉවරද? ඉවරයිද පුතේ? right? okay. ලියන්න නිරීක්ෂණ නිරීක්ෂණ निरीक्षण 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 උදේ මෙන්න මේ වගුව ගහන්න දෙන්න ටක් ගාලා ඕගොල්ලෝ වගුව ගහන්න 126 පිටුවේ ක්‍රියාකාරකම 9 5 ඇතුලේ තියෙන වගුව ගහන්න ක්‍රියාකාරකම 9 5 ඇතුලේ තියෙන වගුව ගහන්න අර කලින් ඕගොල්ලන්ට පුරවන්න කිව්වනේ වගුව අන්නේ වගුව පුරවන්න දැන් ක්‍රියාකාරකම 9 5 ඇතුලේ තියෙන වගුව ඉක්මනට අතෙන්ට ගහන්න නිරීක්ෂණ යටතේ වගුව අඳින්න ක්‍රියාකාරකම 9 5 පිටුවේ වගුව අඳින්න පිටුව අංකය ගත්තම 126 වෙනි පිටුව 126 පිටුව 9 5 වගුව හරිද අඳින්න ඔතෙන්ට ඇඳලා පුරවන්න ටක් ගාලා
ඔය වගුව ගහලා අඳින්නටත් ගහලා පුරවන්න එක. වගුව ගහලා පුරවන්න ඉක්මනට. හරිද? ඉක්මනට වගුව ගහන්න. ඔය වගුව ගහනකොට පොතේ මැදට කරලා ගහන්න. කොනකටම කරලා ගහන්න එපා. මේ අපේ සන්දිටි කියන ළමයා මේ කොනකට කරලා ගහලා තියෙනවා. හරිද? මේ වගුව විතරක් ගහලා බලාගෙන ඉන්න එපා සමහර අය. සමහර අය chat එකට දානවා ඒක පුරවන්නත් ඕනද කියලා. ඔව් ඒක පුරවන්න ඕන. මම නෙමෙයි පුරවන්නේ ඕගොල්ලෝ. එකලා මේ දානවා පිරෙව්වෝ කියලා. පිරෙව්වෝ නෙමෙයි පිරෙව්වා වෙන්න ඕන. නේද? ඒක වචන වෙන්නේ නැහැ. ඒක යන උතර ගොඩාක් කට්ටියක්. හරි. එතකොට හරි. ඕකේ. ඇත්තටම ආදරණීය ධර්මනේ අපිට සතුටුයි මොකද ඔයගොල්ලෝ අකුර ඇකඩමි එක පටන් අරන් අපි දැන් සති 3යි. ඊට කලින් ඉඳලම දැන් ඕගොල්ලෝ අපිත් එක්ක දැන් සමහර අය එකතු වෙනවා. එතකොට මේ සති 3ක කාලයක් තුල ඕගොල්ලෝ අපිත් එක්ක අඛණ්ඩව ඉන්නවා. එතකොට ධර්මනේ අපි එක දිගට ඕගොල්ලන්ට 11 වසර දක්වාම ඔන්ලයින් පන්ති පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තුව. ඉතින් මේ පන්ති වලට සහභාගී වීමේදී ඕගොල්ලන් ඇත්තටම මට හරි සතුටුයි මොකද හරියට තමන්ගේ පොත් මේසේ හදාගෙන අපි කියපු විදියටම පළවෙනි දවසේ ඉඳලා මේ දක්වාම ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නවා. අන්න නියම දරුවෝ. මම කැමති යන්නේ එහෙම අයට. ඉතින් ඕගොල්ලෝ දරුවනේ ඔතනින් නතර වෙන්න බෑ. ඕගොල්ලෝ පුතේ එක දිගටම වැඩ කරන්න ඕන. මහන්සි වෙන්න ඕන නේද? අර මම හැමදාම කියනවා වගේ අපි මහන්සි වී වැඩ කළ යුතු කාලයක් තියෙනවා. ඒ මහන්සි වී වැඩ කළ යුතු කාලය තුල මහන්සි වෙන්න ඕන. නේද? හාන්සි වීමට ඇති කාලය තුල ඔබ හාන්සි වෙයි සිටින්නට ඕන. මෙන්න මේකයි කතාව. චීනයේ ලොකුම ධනවතා ජැක් මා කියන පුද්ගලයා ආර්ථික විද්‍යාඥයා මෙයා කියනවා ඔබ මහන්සි වී වැඩ කළ යුතු කාලය තුල හාන්සි වෙන්න එපා. එවිට හාන්සි වීමට ඇති කාලය තුල ඔබට මහන්සි වීමට සිදු වේ. ඉතින් ඒ නිසා ඔබ මහන්සි වෙන්න ඕන කාලය තුල මහන්සි වෙන්න. හරිද? මහන්සි විය යුතු කාලය තුල මහන්සි වෙන්න. එවිට හාන්සි වීමට ඇති කාලය තුල ඔබට හාන්සි වීමට හැකියාව ඇත. ඒක සරල උදාහරණයක් විදිහට අපි මෙහෙම පැහැදිලි කරමු. දැන් ඕගොල්ලෝ මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන කාලේ. ඕගොල්ලෝ මහන්සි වෙලා ඉගෙන ගත්තොත් අනාගතේ ડોක්ටර් කෙනෙක් වුණා කියමු. අනාගතේ ඉංජිනේර කෙනෙක් වුණා කියමු. අනාගතේ හොඳ ගුරුවරයෙක් වුණා කියමු. හරිද? එතකොට ඔන්න ඔයා හොඳ ජොබ් එකක් ලබා ගත්තා. ඒක රජයේ වේවා ප්‍රයිවට් සෙක්ටර් එකේ වේවා. එතකොට පුතේ ඔයා දුක් විඳින්නේ උපරිම අවුරුදු 4යි හෝ 5යි ඉගෙන ගන්න මහන්සි වෙන්න. හරිද? එතකොට යාට මුළු ජීවිත කාලෙම සැප විඳින්න පුළුවන්ද බැරිද? සැප විඳින්න පුළුවන් නේ දරුවනේ. රයිට්? ඔයාට මුළු ජීවිත කාලෙම සැපයට ජීවත් වෙන්න පුළුවන්. ඕන තරම් සල්ලි හම්බ කරගන්න පුළුවන්. ඒ නිසා පුතේ ඕගොල්ලෝ මතක තියාගන්න ඔයාලා මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන කාලය තුල මහන්සි වෙලාම ඉගෙන ගන්න. එවිට හාන්සි වෙන්න පුළුවන් කාලය තුල හාන්සි වෙලා හිටියයි. ජොලියේ හිටියයි. එතකොට දැන් අපිට වෙන්නේ මොකද්ද? අපි මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වෙලා හිටියොත් ඕගොල්ලන්ට හාන්සි වෙන්න තියෙන කාලේ මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ වයසට ගිහිල්ලත් ඕගොල්ලන්ට හරි හම්බ කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මහන්සි වෙන්න මේ කාල සීමාව තුල කොරෝනා සීසන් එකේ ගෙදරට වෙලා ඉන්නකොට ඕගොල්ලන්ට මට දන්නවා ගෙයින් එළියට බහින්න නෑ. එපා වෙලා තියෙන්නේ නේ.
ගෙදර අම්මලාට ඕගොල්ලන්ට පේන්න බෑ ඕගොල්ලන් අම්මලාට පේන්න බෑ hina වුණත් වැරදි ඇඬුවත් වැරදි පයින් ගියත් වැරදි නේද ගහක් උඩ නැග්ගත් වැරදි පුටුවක වාඩිලා හිටියත් වැරදි ටීවී එක වැඳුවත් වැරදි බත් කෑවත් වැරදි ඕ ගාලා බනිනවා නේද සමහර ගෙවල් වල සමහර ළමයින්ට ඉන්න තරක් නැහැ කියලා කියනවා. ඔන්න දැන් සමහර ළමයි chat එකට දානවා අනිවාර්ය සංසාරේ පාඩලා තියෙන්නේ. මොන මැසේජ් දානවා මන් දන්නේ නැහැ. එතකොට ආදරණීය දරුවනේ මෙහෙමයි අන්න ඒ කාල සීමාව සතුටින් ගත කරන්න ඕගොල්ලන්ට ඉතින් මේ ඔන්ලයින් පන්තියට එකතු වුණාම ඇත්තටම නම් එක පැත්තකින් මොනවාද ඕගොල්ලන්ගේ මානසික රිලැක්ස් එක. හරිද මානසික සහනය කියන තැනට මං ඉන්නේ. හරිද මං ඉතින් නැවගිල්ලවත් ගැට්ටේ බජවුනේ පුතේ. එතකොට අපිට මං කියන්නේ මෙහෙමයි අපි ඕනම අමාරු අවස්ථාවක ඕනම අසීරු අවස්ථාවක අපි දකින්න ඕන සතුට රයිට් අපි කොයිතරම් තරහින් හිටියා සමහර අය කොයිතරම් දුකනේ අපි නම් ඉන්නේ නැවතුණක් ගැට්ටේ බයව වගේ hina වෙලා ඉන්නේ රයිට් එතකොට එහෙම තියෙන්න ඕන රයිට් ඕගොල්ලන්ට උනා ජීවිතේට ප්‍රශ්න එනකොට ඕගොල්ලන් hina වෙලා ඒක පිළිගන්නවා රයිට් එතකොට රයිට් සතුටින් ඉන්න ඕන රයිට් එතකොට මෙහෙමයි 7 වසරේ ඕගොල්ලෝ කාටුන් එකක් බැලුවයි කියලා මම නම් මුකුත් කියන්නේ නැහැ හරිද කාටුන් එකක් ටිකක් බැලුවට කමක් නැහැ. ඔන්න දැන් තාත්තේ වැඩි කරමු අම්මට ඇහෙන්න. එහෙම කරන්න එපා. ආගෙන ඉන්න. එතකොට මම මේ කියන්නේ චුට්ටි වෙලාවක්. හරිද? එතකොට ඒක අනවශ්‍ය විදිහට ගන්නත් එපා. ප්‍රජාත් සර් කිව්වා කාටුන් බලන්නේ කියලා උදේ ඉඳලා දාගත්තා. මෙන්න මේ වීඩියෝ එක ඕන්න රෙකෝඩින් එකක් තියෙනවා. මෙන්න සර්ගේ අහන්න. මේ සර් කියපු නිසා තමයි මම මේ කරන්නේ කියලා එහෙම කරන්න එපා. මම කියන්නේ ඕගොල්ලන්ට මෙන්න මේ ප්‍රැක්ටිකල් පොඩ්ඩක් කරලා බලන්න. හරිද? ගෙදර නිකන් ඉන්න ගමන් ජොලියට වගේ ඕගොල්ලෝ ප්‍රැක්ටිකල් ටික කරලා බලන්න. රයිට්? ඇත්තටම නම් ඕගොල්ලෝ කරලා බලන්න ඊට පන්දම පත්තු කරලා ඈඩ් කරලා ලං කරලා ආපහු ලං කරලා ආපහු ඈඩ් කරලා ඕගොල්ලෝ කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා තව අල්ලපු ගෙදර යාළුවෙකුත් අල්ලගෙන යයිත් එක්ක මේ වැඩේ කරලා කල්පනා කරලා බලන්න කොයිතරම් ජොලිද හරිද එතකොට හරිද මට මතකයි ඕගොල්ලන්ට ලංකාවේ ෆිල්ම් එකක් ආව පහසමක් කියලා ඕගොල්ලෝ හැමෝම බලලා දැන් එතකොට ඒකේ මතකයිද අර වීදුරු බල්බ් එක සූත්‍රිකා බල්බයක් සුද්ධ කරලා වතුර පුරවල ඉරේලිය අල්ලලා කොළ ටිකක් ගිනි තියෙනවා ඒ ප්‍රැක්ටිකල් එක කරපු අය අත උස්සන්න මට දැකලා තියෙනවා රයිට් ඕගොල්ලන් කරලා නැත්නම් අද කරන්නකො බලන්න ගෙදරදී සූත්‍රිකා බල්බයක් හොයාගෙන වැඩි හිටියෙට කියන්න අනේ මේක මොනවද මට සුද්ධ කරලා දෙන්න ඊට පස්සේ ඕගොල්ලෝ මොනවද ඒක සූර්යාලෝකයට යොමු කරලා බලන්නකො මොකද්ද වෙන්නේ කියලා හරිද අනිවාර්යයෙන් පුතේ ඔබට ජීවිතේට ගොඩක් ලොකු වටිනා අත්දැකීම් ටිකක් එනවා තව වැඩ කරන්න පුළුවන් ඒ විදිහට රයිට් එතකොට අන්න එහෙම ගෙදරදී තමන්ගේ මේ ප්‍රායෝගිකව මේවට යෙදෙන්න රයිට් වගෝ ගහලා ඉවරයිද ලියන්න නිගමනය ලියන්න තල දර්පණයක් ඉදිරියේහි නිගමනය ලියන්න තල දර්පණයක් ඉදිරියේහි වස්තුවක් තැබුව විට පහත ලක්ෂණ හඳුනා ගත හැකිය. පහත ලක්ෂණ හඳුනා ගත හැකිය. ලියන්න පැත්තව පළවෙනි තරුව රතු පෑනෙන් පළවෙනි තරුව රතු පෑනෙන් අතාත්වික වේ දැන් මම අර කියලා දීපු කරුණු එකක් හිතා ලියන්න අතාත්වික වේ ඒක ඉස්සරහින් වරහන් තුල ලියන්න සාමාන්‍ය පෑනෙන් තිරයකට ගත නොහැකිය. ඒක ඉස්සරහින් ලියන්න සාමාන්‍ය පෑනෙන් තිරයකට ගත නොහැකිය. පළවෙනි තරුව අතාත්වික වේ. ඒක යටතේ ඉස්සරහින් වරහන ඇතුලේ ලියන්න තිරයකට ගත නොහැකිය. දෙවෙනි එක රතු පෑනේ තරුවක් දාලා ලියන්න. ප්‍රතිබිම්බයේ ප්‍රමාණය මොකක්ද වෙන්නේ පුතේ වස්තුවේ ප්‍රමාණයට
ප්‍රතිබිම්බයේ ප්‍රමාණය වස්තුවේ ප්‍රමාණයට සමාන වේ. ප්‍රතිබිම්බයේ ප්‍රමාණය වස්තුවේ ප්‍රමාණයට සමාන වේ. තේරුණාද වස්තුවේ? වරහන් ඇතුලේ පැන්සලෙන් ලියන්න සර්ව සම වේ. සාමාන්‍ය පෑනෙන් ලියන්න සර්ව සම වේ. වරහන් ඇතුලේ සාමාන්‍ය පෑනෙන් සර්ව සමාන වේ. සර්ව සමාන වේ. වරහන වහලා ඊළඟ තරුව රතු පෑනෙන් ලියන්න. ඊළඟ තරුව රතු පෑනෙන් ලියන්න. වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන වේ. වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන වේ. වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන වේ. ඊළඟ තරුව දාලා ලියන්න පුතේ රතු පෑනෙන්මයි තරුව දාලා ලියන්න. ප්‍රතිබිම්බයේහි පැති මාරු වී පෙනේ. ප්‍රතිබිම්බයේහි පැති මාරු වී පෙනේ. ප්‍රතිබිම්බයේහි පැති මාරු වී පෙනේ. ඒකටම ලියන්න සාමාන්‍ය පෑනෙන්. එනම් පාර්ශ්වික අපවර්තනයට ලක් වේ. පාර්ශ්වික අපවර්තනයට ලක් වේ. රයිට් පැට්ටෝ පොත බලාගෙන හැමෝම අයියෙන් කියවන්න ඔය ප්‍රතිබිම්බයේ ලක්ෂණ ටික පුතේ. හැමෝම අයියෙන් කියවන්න. අතාත්වික වේ. ප්‍රතිබිම්බයේ ප්‍රමාණය වස්තුවේ ප්‍රමාණයට සමාන වේ. ඊළඟ එක මොකද්ද? වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන වේ. ඊළඟ එක ප්‍රතිබිම්බයේ පැති මාරු වී පෙනේ. පැහැදිලිද කියන කාරණාව පාර්ශ්වික අපවර්තනයට ලක් වේ. right එතකොට okay good. අපේ දරුවෙක් chat එකට දානවා ඊරෑ මම 7 ඇලි හැදුවා කියලා. සතුන්ගේ 7 ඇලි හැදුවා කියලා. 7 ඇලි හදපු අයද උස්සන්න කොබලා. එක්කෙනෙක් ඉඳන් කියනවා මේ අපේ සඳි දිනන් කියනවා නැටුම් කරන වෙලාවේ හැදුවා. නැටුම් කරනකොට කොහොමද 7 ඇලි නෙමෙයි කොහොමද 7 ඇලි වගේ තමයි ඇඟ. නේද? එතකොට මොනවද කියන්නේ මේ okay good. හැමෝම හදන්න ඕන. හරිද මං කිව්වා එදා. මට මෙතන ඒක ප්‍රායෝගිකව කරලා පෙන්නන්න පුළුවන්. නමුත් ඕගොල්ලන් ඒක යෙදෙන්න ඕන. හරිද? right. ලියන්න වෙනම තරුවක් දාලා ලියන්න. තල දර්පණ ඉදිරියේහි සාමාන්‍ය පැනෙන් තරුවක් දාලා ලියන්න. තල දර්පණ ඉදිරියේහි වස්තුවක් තැබූ විට පාර්ශ්වික අපවර්තනය සිදුවන ආකාරය හඳුනා ගනිමු. හරිද පුතේ? අහගෙන ඉන්න පැටව right. ඔන්න දැන් අපි තල දර්පණයක් ගන්න. මෙන්න මේ තල දර්පණයේ පිටිපස්ස. හරිද? මේ තියෙනවා තල දර්පණයේ ඉස්සරහා මම P අකුර තියලා තියෙනවා.
එතකොට මේක තල දර්පණය ඇතුලෙන් පේන්නේ පුතේ මෙන්න මේ වගේ වම දකුණ මාරු වෙලා. වම දකුණ මාරු වෙලා. පැහැදිලිද? ඊට පස්සේ පුතේ මම තව දර්පණයක් ගන්නවා. තව තල දර්පණයක් ගන්නවා. හරිද? හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ මම මේක ඉස්සරහින් D අකුර තියනවා. කැපිටල් D අකුර. කැපිටල් නෙවෙයි කැපිටල්. හොඳයි. ඊට පස්සේ මම මේක තියලා බලනකොට මෙන්න අනිත් පැත්ත හැරිලා පේන්නේ කැපිටල් D අකුර. අනිත් පැත්ත හැරිලා පේන්නේ. ඊට පස්සේ මම කැපිටල් O අකුර තියනවා. O අකුරේ කියන්නේ අර බිඳුව වගේ එක. එතකොට ඕක දිව්වහම මෙන්න ඒක ඒ විදියමයි. ඇයි ඒ? O අකුර එක විදියමයි. ඇයි ඒ? ඒකේ හැඩයක් නැති නිසා. ඒ හැඩයක් තියෙනවා. නමුත් මේ සමාන හැඩයක් තමයි යා පැත්තේ නිර්මාණය වෙන්නේ. ඒක බැති මාරු වුණාට අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට ඕගොල්ලන්ට ගන්න පුළුවන් මොනවාද? B අකුර ගන්න පුළුවන්. right B අකුර. right B අකුර. එතකොට මෙන්න කැපිටල් B අකුර. ඒකයි එතකොට අනිත් පැත්ත හැදලා තමයි පේන්නේ. right ඊළඟට ඕගොල්ලෝ අපි ගත්තම මොනවාද? O අකුර B අකුර D අකුර ඒව ගත්තම හරි. right ඕනනම් E අකුරත් අපි ගනිමු. E අකුර. right E අකුර. right E අකුර. එතකොට E අකුර ගත්තාම ඔය විදිහට තියෙනවා. E අකුර. එතකොට ඒක අනිත් පැත්තට පේන්නේ ඔන්න ඔය විදිහට. හරිද? right මේ ටික අඳ ගන්න ඉක්මනට. මේ ටික අඳ ගන්න හැමෝම. මේ ටික අඳ ගන්න. මේ ටික අඳ ගන්න හැමෝම. පුතේ ඔය අකුරු හරියට අඳින්න. අකුරු හරියට අඳින්න. ඕගොල්ලන්ට ඉතින් අර මට තරම් ලස්සනට අඳින්න අමාරුයි. ඔව්. අම්මේ දැනට තමයි ලස්සනට ටැග්. okay good. සමහර අය ඇඳලා පෙන්නනවා. ඇඳපු අය කැමරේකට පෙන්නන්න. මේ ලස්සනට අඳින්න හොඳද? okay good. හරිද? ඇඳලා ඉවරද? ඇඳලා ඉවර නම් ඉතින් අපේ ක්ලාස් එක ගැන පොඩි කමෙන්ට් එකකුත් දාගෙන මෙයාමුනේ. right okay. ඒ අතර සමහර අය ඉන්ටර්වල් ඉල්ලනවා. ඉන්ටර්වල් නම් දෙන්නේ නැහැ. no any break within this class.
ෂෝයි ක්ලාස් එකක්. ඕකේ good. ෂෝයිද? තව? Oh god. This is very enjoyable class කියලා දාන්න. හරි. තව? නියමයි. Okay. තව? සෙනසුරාදා වෙනකම් බලාගෙන ඉන්නේ සතුටින් විද්‍යාව ඉගෙන ගන්න. Okay good. හොඳටම තේරෙනවා. Okay, happy class. Okay. Happy class. Okay, super. ඒ කියන්නේ right okay. විශිෂ්ටයි නෙමෙයි අති විශිෂ්ටයි. පට්ට good. හරි okay. Okay. වෙලාව යනවා දැනෙන්නේ නැහැ කියලා දාන්න. හරි. එතකොට ආගෙන ඉන්න. උදේ දුවේ okay comment ඇති. මෙහෙමයි. ඕගොල්ලෝ අපිත් එක්ක එක දිගටම එකතු වෙලා හිටියොත් පුතේ ඇත්තටම නම් විද්‍යාවට අඛණ්ඩව හිටියොත් ඒ සාමාර්ථයක් ගන්නව නෙවෙයි අරගෙන දෙනවා. අන්න ඒකයි. හරිද? එතකොට ඕගොල්ලෝන්ට අපි වැඩ කළ යුතු ක්‍රමවේදය කියලා දෙනවා. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් වැඩේ දිගටම කොට දාගෙන යන්න right? එතකොට ඕගොල්ලොන්ගේ අතේ ගොඩක් මහන්සි වෙන වැඩ ටිකක් තියෙනවා. හරිද? දැන් ඔන්න අපි කතා කරයින් පස්සේ right අපි right ආගෙන ඉන්න පුතේ 140 අච්චුපතේ පිටුව පෙරලා ගන්න 140 පිටුව අච්චුපත පෙරලා ගන්න හැමෝම අච්චුපතේ 140 පිටුව 140 පිටුවේ දී ඇති පිළිතුරු අතරින් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න. දී ඇති පිළිතුරු අතරින් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න. පළවෙනි ප්‍රශ්නෙට උත්තරය හොයන්න ටක් ගාලා ඔය දෙකේ දී ඇති පිළිතුරු අතරින් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න කියපු එකට උත්තරය තෝරන්න. බලන්න. දී ඇති පිළිතුරු අතරින් ඔය මං කියන්නේ පළවෙනි ප්‍රශ්නේ හිස් තැන් පුරවන්න එක නෙමෙයි. ඉරි ගහන්න තියෙනෝනේ ප්‍රශ්න ටික දෙක කියලා. අන්න ඒකේ උත්තරේ මම කියන්නේ දී ඇති පිළිතුරු අතරින් වඩාත් නිවැරදි පිළිතුරු තෝරන්න. ඉරි ගහන එක හිස් තැන නෙමෙයි. ඔය පළවෙනි එකට විතරයි. ඉරි ගහන්න ටක් ගාලා. තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණ නොවන්නේ නේ. අපේ ගහන්නේ. හරිද? එතකොට උත්තරේ කීයද? හරිද? ඔන්න බලන්න. දී ඇති පිළිතුරු අතරින් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණයක් නොවන්නේ. ඔන්න විභාගෙට එන විදිය. එතකොට ඕගොල්ලෝ මේ ලක්ෂණ ටික කටපාඩම් වෙන එක වැදගත්ද නැද්ද? වැදගත් නෙමෙයි ගොඩාක් වැදගත්. හරිද? හොඳට අහගෙන ඉන්න. තිරයකට ගත හැකි වීම මතක තියාගන්න කිසිම දවසක තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ අපිට තිරයකට ගන්න බෑ. තිරයකට ගන්න බෑ. හරිද? එතකොට උඩුකුරු වීම. ඔව් ඒක හරි. වස්තුවේ ප්‍රමාණයට සමාන වීම. ඔව් ඒකත් හරි. පාර්ශ්වික අපවර්තනය වීම. ඔව් ඒකත් හරි. උත්තරේ අංක 1 පුතේ තිරයකට ගන්න බෑ. තිරයකට ගත නොහැකිය කියලා තිබුණා නිවැරදි. නමුත් උත්තරේ තියෙන තිරයකට ගත හැකිය කියන එක නිසා වැරදි. right එතකොට ඔන්න ඒව මතක තියාගන්න. පැහැදිලිද? පැහැදිලිද? right okay. right. එතකොට දැන් ඕගොල්ලෝ දැකලා තියෙනව නේද? හරිද? ඕගොල්ලෝ දැකලා තියෙනවනේ එම්බ්‍රියුලස් කියන්නේ මොනවද? එම්බ්‍රියුලස් කියන්නේ මොනවද? ඔව් ඇම්බියුලස් ආච්චිලා එහෙම කියන ඇම්බියුලස්. අර ඇම්බියුලස් එකක් ගියා බොල එහෙමනේ කියන්නේ ආච්චිලානේ. ඒකේ මොකාරන් ගියාද දන්නේ නැහැ. ඔන්න කොරෝනාද කුයිද එහෙමනේ කියන්නේ නේ. right එතකොට දුවේ පුතේ බලන්න එම්බ්‍රියුලස් අපි ගත්තායින් පස්සේ ඇම්බියුලස් ගත්තායින් පස්සේ ගිලන් රත දැකලා තියෙයි. අපි සිංහලෙන් කියනවා ගිලන් රත කියලා. එතකොට මේ එම්බ්‍රියුලස් යන්නේ කොහමද? අඬ දාගෙන යන්නේ. එතකොට ඕගොල්ලෝ දැකලා තියෙයි මේ වාහනවල ඉස්සරහ ගහලා තියෙනෝනේ එම්බ්‍රියුලස් කියලා. කොහමද ගහලා තියෙන්නේ? කොහමද ගහලා තියෙන්නේ? කොහොමද ගහලා තියෙන්නේ ඒක? කොහමද ඒ අකුරු ගහලා තියෙන්නේ? අර වැරදිලා ගහලායි. අනිත් පැත්තනේ ගහලා තියෙන්නේ.
ඕගොල්ලන්ට පුළුවන් නම් ඒ වෑන් එකක් ඉස්සරහට ගිහිල්ලා ඒ වචනේ කියවන්න උත්සාහ කරන්න. එක්ක ඕගොල්ලෝ අනිත් පැත්ත ගහන්න ඕන නැත්නම් අකුරු අනිත් පැත්ත ගහන්න ඕන. තේරුණාද කියන කාරණා? පුතේ මේ ඇම්බ්ලියුනස් කියන වචනය නොපිටට ගහලා තියෙන්නේ. ඇයි ඒ ඇම්බ්ලියුනස් කියන්නේ පුතේ නොපිටට ගහලා තියෙන හේතුව ඇම්බ්ලියුනස් කියන්නේ අපි දන්නවා මොනවද? රෝගීන් අරන් යන වාහනනේ. එතකොට දැන් ඔන්න මම තඩි ලොරියක් පදවගෙන යනවා පාට. හරිද? ඔව් සර් කොහමද ලොරිය වගේ තමයි. එතකොට ආගෙන ඉන්න සමහර කට්ටිය කියනවා. එතකොට මෙන්න මම දැන් දැවැන්ත ලොරියක් පදවගෙන යනවා. මගේ පිටිපස්සෙන් එනවා කියාගේ. එතකොට මම කණ්ණාඩියෙන් බලනවා ඇම්බියුලන්ස් එකක් එනවා. මට දැන් වචනය නිවැරදි විදියට කියව ගන්න පුළුවන්. ඇයි අරගේ නොපිටටනේ ගහලා තියෙන්නේ. අරගේ හරි කෙලින් අතර වචන ටික ගහලා තිබුණනම් මම මෙතනින් බලනකොට මට ආතපූත වගේ මේ මොකද්ද මේ එන වාහනේ කියලා. ඇයි අකුරු කන පිටනේ මට පේන්නේ. ඒ නිසා අතන කන පිටට ගහලා තියෙනවා. එතකොට මට මේක නිවැරදිව කියවා ගන්න පුළුවන්. right ගිලන් රතවල පුතේ ඉදිරියෙන් අපිට ඇම්බියුලන්ස් කියන වචනය නොපිටට තමයි හරවලා තියෙන්නේ. ඒකට හේතුව තමයි පුතේ අපිට ඉදිරියෙන් ගමන් කරන මෝටර රථයට පහසුවෙන් කියවා ගැනීමට. පැහැදිලිද කියන කාරණාව right? ලියන්න වෙනව තරුවක් දාලා කළු පෑනෙන් ලියන්න. තල දර්පණ මගින් ප්‍රතිබිම්බ පාර්ශික අපවර්තනයට ලක්වන බැවින් ගිලන් රථවල මේ බෝඩ් එක බලලා ලියන්න මට මේක කියන්න තේරෙන්නේ නැහැ. right මේ බෝඩ් එක බලලා ලියන්න. ඇම්බියුලන්ස් යන වචනය හරිද? ඇම්බියුලන්ස් යන වචනය මේ කැපිටල් අකුරු වලින් ලියන්න. ඇම්බියුලන්ස් යන වචනය නොපිටට ලියා ඇත. නොපිටට ලියා ඇත. එහිදී ඉදිරියෙන් ගමන් කරනු ලබන මෝටර් රථයේ රියදුරා හට මෙම වචනය නිවැරදි ලෙස කියවා ගත හැකිය. right පැහැදිලිද තේරුණාද? நீங்களுக்கு தெரியுமா? நல்ல தெரியும் இல்லை பேசுறீங்க කියන්න right okay හරිද? සර් විලාවරේ සර් දෙමළද කියලා right okay මම හොඳ සිංහල හොඳට ආගෙන ඉන්න. එතකොට
තෙරියුම් කියලා දාන සමහර අය. සරි සර්. සරි. එතකොට ඒ කතාවත් හරි. ඕකේ. මේ ඕගොල්ලෝ ගිහිල්ලා තියෙයි මේ අර ලොකු සාප්පු සංකීර්ණ තියෙනවා අර මේ මොනවාද අපි ඒවට කියනවා සුපර් මාකට් කිය. ඕගොල්ලෝ ගිහිල්ලා තියෙයි සුපර් මාකට් වලට. සුපිරි වෙළඳ සැල් වලට ගිහිල්ලා තියෙනවා. කොහෙදද ගියේ? සුපිරි වෙළඳ සැල් වලට ගිහිල්ලා තියෙනවා. ඕකේ. සුපර් මාකට් දැන් අපේ ලංකාව ගත්තොත් සුපිරි වෙළඳ සැල් ගණයට අයත් වෙනවා ඔය එක කාගිල්ස් ආයතනය, ආපිකෝ සුපර් සෙන්ටර්ස් නේද? කීල්ස් ආයතනය ඒ වගේ ගොඩක් සුපිරි වෙළඳ සැල් තියෙනවා. ඕගොල්ලෝ මේ සුපිරි වෙළඳ සැලකට යනකොට ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම පේන්න තියෙන්නේ මොනවද? ටක් ගාලා chat එකට දාන්න. දැන් ඉතින් චොක්ලට් කියලා දාන්න එපා. හරිද? චොක්ලට් පේන්න තියලා නෑ බොරු කියන්න එපා. හරිද? එතකොට මොනවද පේන්නේ සාමාන්‍යයෙන්? සුදු වීදුරුවක්ලු දකින්න පුළුවන් සමහර අයගේ. මොනවද දකින්න පුළුවන් මේ? මොනවද දකින්න පුළුවන්? දොර. ඔව් දොර තමයි තියෙන්නේ. හරි ඒක හරි. එතකොට සිකියුරිටි අංකල් කෙනෙකුත් ඉන්නවා කියලා දානවා. හරි ඒකත් හරි. පොඩ්ඩක් ඉන්නකෝ. ඕගොල්ලන්ට ඇත්තටම නම් ද්‍රව්‍ය වලින් මොනවද පේන්න තියෙන්නේ? හාල් නෙමෙයි හොඳට ආගෙන ඉන්න. මොනවද දකින්න පුළුවන්? මේ ළමයි chat එකට දාන්නේ මොනවද කියලා කල්පනා කරනවා. හරි සුපර් මාකට් වල නෙමෙයි ඕගොල්ලෝ සිල්ලර කඩේකවත් ගිහිල්ලා නැහැ මං හිතන්නේ. හරිද? හොඳට ආගෙන ඉන්න. ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා පුතේ මොනවාද? එළවලු දකින්න පුළුවන් වෙනවා. සුපිරි වෙළඳ සැල් වල ඇතුළු වෙන ස්ථානයේ එළවලු සහ පළතුරු තමයි ගොඩක් තියලා තියෙන්නේ. දැකලා තියෙනවද අර ඇපල් තියලා දැකලා තියෙනවද? ඇපල් ගෙඩි. දැකලා තියෙනවද? ඇපල් ගෙඩිත් එක්කන් තියලා තියෙනවා තව මොනවද දන්නවද? පියාස් ගෙඩි. අර කොළ පාට ඒවා. ඊට පස්සේ තියලා තියෙනවා චෝටි මිදි පකුරු තියලා තියෙනවනේ. මතක් වෙනවා දැන් ඔන්න. එතකොට පුතේ දැන් ඔන්න ඔය ඇපල් තියලා තන කල්පනා කරලා බලන්න ඕන ඔන්න පළතුරු රාක්කි. හරිද? පළතුරු රාක්කි. දැන් ඔන්න මේ තමයි පළතුරු තියෙන ලෑන්. හරිද? ඔය පළතුරු තියෙන ලෑන්. ඔන්න බලන්න කරපු වැඩේ. ඇත්තටම නම් ඔබට මායාවක් පෙන්නලා තියෙනවා. මායාවක්? ඕ මායාවක්. හොඳට ආගෙන ඉන්න. මෙන්න බලන්න මේගොල්ලෝ කරන කපටි කෛරාටික වැඩ. අපි අහුවෙනවා. හරිද? එතකොට මෙතන එක ඇපල් ගෙඩියක් තියෙනවා. සැබවින්ම නම් පැට්ටෝ මෙන්න මේ තියෙන ලෑල්ලක් වීදුරු කරලා මේගොල්ලෝ. මේකත් වීදුරුවක්. හරිද? ඔන්න බලන්න කරපු වැඩේ. එතකොට මෙන්න වැඩේ එක ඇපල් ගෙඩියයි තියෙන්නේ. දැන් ඔයාලට මේක තව ඇපල් ගෙඩියක් පේනෝ කණ්ණාඩියෙන්. එතකොට ඔයාලට මේක ඩබල් වෙලා පේනවද නැද්ද? ඩබල් වෙලා පේනවා. අම්මේ පෙන්න ගෙඩියක් අපිනවා. දැන් ඔන්න ඔයාලට තව ගෙඩියක් තියෙනවා. මෙන්න මේකේ තව ගෙඩියක් පේනවා. අම්මේ ඇපල් වෙන්න ගොඩ ගාලා. හරි? ඊට තව එකක් තියෙනවා. ඉන්න තව එකක් විතර. එතකොට මේ තියලා තියෙන ඇපල් ගෙඩිය ඩබල් වෙලා පේනවා. ඔයාලට පේනවද නැද්ද? ආච්චිලා නම් කියනවා හැබැයි ඉන්න. ගෙඩි කීයක් තියෙනවද මෙතන? සැබවින්ම නම් මෙතන ගෙඩි 9යි තියෙන්නේ. දැන් ඇත්තටම නම් ඕගොල්ලන්ට ඒක දෙගුණ වෙලා පේනවද නැද්ද? පේනවද නැද්ද? පේන. හරිද? මේවා සුපර් මාකට් වල ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා. හරිද? ඕගොල්ලන්ට සුපර් මාකට් වලට යන්න ඕනේ නැහැ. අද ගෙදර හරිද? කණ්ණාඩි මේසෙ තියෙනෝනේ. ඕගොල්ලන්ට මේක හරිම ලේසි. කණ්ණාඩි මේසෙ කුඩු කරලා කෑලි දෙකක් ගන්න ටිකක් තරමක ලොකු ඒවා. අම්මට කියන්න තරමක ලොකු කෑලි දෙකක් ගන්නයි මම මේක කුඩු කරන්නේ කියලා කියන්න. අම්මලා කන්නේ නැහැ. ඉගෙන ගන්න දෙක ළමයින්ට උදව් කරන්න කමක් නැහැ නේ කණ්ණාඩි මේසෙ කුඩුනාම මොකද? හරිද? එතකොට ඕවා කරන්න එපා. අම්මා ළඟ ඉන්නවා කියලා කියනවා. හරිද? හයියෙන් කියන්න එපා කියන ෆෝන් එක පොළ එකයි. හරිද? හොඳට ආගෙන ඉන්න. එතකොට කණ්ණාඩි දෙකක් අරගෙන හිටන්. හරිද? නැත්තම් අල්ලපු ගෙදර ඒ කමලාවති කියන ඕනගේ ගෙදරට ගිහිල්ලා සිරියාවති කියන ඕනගේ ගෙදරට ගිහිල්ලා කන්නාඩි දෙක උස්සන් එනවා. කමලාවති සිරියාවති එකතු කරගෙන ඔය ඉන්න පාල විදියට වැඩේ පටන් ගන්නවා. හරිද? එතකොට පුතේ දැන් ඔන්න ඔයා මෙන්න මේ විදියට කන්නාඩි දෙක තියලා. හරිද? කන්නාඩි දෙක තියලා මේ විදියට ඇපල් හරි මොනවා හරි ගල් කැටුමක් කමන්නේ මට ඕගොල්ලෝ තියලා බලන්න. ඕගොල්ලන්ට සැබවින්ම නම් මෙතන තියෙන්නේ 12යි. හැබැයි මෙතන පේනවා 24ක්. තේරුණාද? පුතේ අපි මේකට කියනවා බහු ප්‍රතිබිම්බ කියලා කියනවා. මොකක් ප්‍රතිබිම්බද? බහු ප්‍රතිබිම්බ. ප්‍රතිබිම්බ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය වීම අපි කියනවා පැත්තෝ බහු ප්‍රතිබිම්බ කියලා. මොන ප්‍රතිබිම්බද පුතේ?
බහු ප්‍රතිබිම්බ කියලා කියනවා. පැහැදිලිද කියන කාරණාව? ඔබට දැන් ගෙදරදී බහු ප්‍රතිබිම්බ දකින්න පුළුවන්. හරිද? කණ්ණාඩි මේසේ කුඩු කරොත් නම් පුතේ බහු ප්‍රතිබිම්බ හැමදාම දකින්න පුළුවන් වෙනවා ඕගොල්ලන්ට. ඒ නිසා ඒක කුඩු කරන්නේ නැතුව හරිද? පොඩි කණ්ණාඩි කෑලි දෙකක් අරගෙන බලන්න පුතේ බහු ප්‍රතිබිම්බ. right okay? අපි ලියා ගන්න පුතේ මාතෘකාව බහු ප්‍රතිබිම්බ සෑදීම. මාතෘකාව ලියා ගන්න බහු ප්‍රතිබිම්බ සෑදීම. බහු ප්‍රතිබිම්බ සෑදීම. බහු ප්‍රතිබිම්බ සෑදීම. බහු ප්‍රතිබිම්බ සෑදීම. right? බහු ප්‍රතිබිම්බ කියලා කියන්නේ ප්‍රතිබිම්බ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය වීම අපි කියනවා බහු ප්‍රතිබිම්බ කියලා. බහු ප්‍රතිබිම්බ ලබා ගන්න නම් එකිනෙකට ආනත ලෙස දර්පණ කීයක් තියන්න ඕනද? දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක්. දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තියන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලන්ට බහු ප්‍රතිබිම්බ දකින්න පුළුවන්. අද ඕගොල්ලෝ හවස පන්තිය ඉවර වුණාම 3:30 සිට 4:30 දක්වා ඔබට පුළුවන් ප්‍රායෝගිකව මේක විඳින්න. ගෙදර ඉන්න චූටි නංගියෙක් හරි මල්ලියෙක් හරි අල්ල ගන්නවා. පැට්ටෝ මෙහෙනෝ මම ඔයාලට බහු ප්‍රතිබිම්බ පෙන්නන්න. ගන්න මේ කණ්ණාඩිය මේ කණ්ණාඩියක් තියා ගන්නවා. බලනවා මම මෙතෙන්ට එක මලක් දානවා. දැන් මල් කීයක් පේනවද? නංගි කියනවා අනක්කේ 3ක් පේනවා. ඒක තමයි මං කියන්නේ. අන්න ඒක තමයි බහු ප්‍රතිබිම්බය කියන්නේ. එකයි දැන් මේ 3ක් පේනවා. එතකොට ඒ විදිහට පුතේ ඕගොල්ලන්ට බහු ප්‍රතිබිම්බ දකින්න පුළුවන් වෙනවා. right? ඔන්න බලන්න ඕගොල්ලන්ගේ පොතේ 129 වෙනි පිටුව පෙළ ගන්න. 129 වෙනි පිටුව පෙළ ගන්න පුතේ. right? මේක ගොඩාක් වටින තැනක් ඈ. ස්වර්ණාභරණ අලෙවිසල් වල පාවහන් අලෙවිසල් වල භාණ්ඩ සංඛ්‍යාව කිහිප ගුණයකින් වැඩි කර පෙන්වීම සඳහා භාණ්ඩ වලට පිටුපසින් හා පැත්තෙන් එකිනෙකට සමාන්තරව තල දර්පණ තබා සකස් කර ඇත. ඒවායින් ආලෝකය පරාවර්තනය වී ප්‍රතිබිම්බ රාශියක් එකවර නිරීක්ෂණය කළ හැකි වේ. තල දර්පණ දෙකක් හෝ මෙන්න මෙතන හයිලයිට් කරගන්න පුතේ යටින් ඉරියන්න ගන්න පැන්සලෙන්. තල දර්පණ දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකිනෙකට ආනතව හෝ සමාන්තරව තබා ඒ අතරින් වස්තුවක් ලැබූ විට ප්‍රතිබිම්බ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් සෑදේ. මේවා බහු ප්‍රතිබිම්බ ලෙස හඳුන්වයි. මොනවා කියලා කියනවද? බහු ප්‍රතිබිම්බ කියලා කියනවා. පැහැදිලිද කියන කාරණාව? පැහැදිලිද කියන කාරණාව තේරුණාද? ඒක තේරුණ අය අත උස්සන්න. ඒක තේරෙන්න නම් ඕගොල්ලන් සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා තියෙන්න ඕනේ එක වතාවක් හරි. සුපිරි වෙළඳසැල කියන්නේ පුතේ ගොඩක් බඩු තියෙන කඩ. ඕගොල්ලන්ට ඕන නම් ගිහිල්ලා බලන්න. අපි දන්න ඒවනේ. අමාර කට්ටිය කියන. right okay good my guys. ලියන්න තරුවක් දාලා හලු පෑනේ. හලු පෑනේ තරුවක් දාලා ලියන්න. බහු ප්‍රතිබිම්බ යනු බහු ප්‍රතිබිම්බ යනු බහු ප්‍රතිබිම්බ යනු බහු ප්‍රතිබිම්බ යනු තල දර්පණ දෙකක් හෝ තල දර්පණ දෙකක් හෝ තල දර්පණ දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තල දර්පණ දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් එකිනෙකට ආනතව හෝ එකිනෙකට ආනතව හෝ එකිනෙකට ආනතව හෝ සමාන්තරව තබා සමාන්තරව තබා ඒ අතරින් වස්තුවක් ලැබූ විට ප්‍රතිබිම්බ එකකට වඩා වැඩි සංඛ්‍යාවක්
ප්‍රතිබිම්බ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ප්‍රතිබිම්බ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ගොඩනැගීම රතු පෑනල ලියන්න පැට්ටු බහු ප්‍රතිබිම්බ ලෙස හඳුන්වයි බහු ප්‍රතිබිම්බ ලෙස හඳුන්වයි බහු ප්‍රතිබිම්බ ලෙස හඳුන්වයි බහු ප්‍රතිබිම්බ ලෙස හඳුන්වයි right ඊළඟ තරුව දාන්න ලියන්න සුපිරි වෙළඳ සැල්වල භාණ්ඩ ප්‍රමාණය කිහිප ගුණයකින් වැඩි කර පෙන්වීම සඳහා බහු ප්‍රතිබිම්බ භාවිතා කරයි බහු ප්‍රතිබිම්බ භාවිතා කරයි ඕකේ හරි දැන් අපි බහු ප්‍රතිබිම්බ හදන්න යන්නේ හරිද බහු ප්‍රතිබිම්බ හදන්න යන්නේ ඕගොල්ලෝ ගන්නවා කණ්ණාඩි දෙකක් කණ්ණාඩි කීයක් ගන්නවද දෙකක් ගන්න කීයක් ගන්නවද කණ්ණාඩි දෙකක් හරිද මේ මයි ගයිස් අහගෙන ඉන්න හැමෝම මේ කැමරා ඔන් කරන්න හැමෝම අහගෙන ඉන්න හරිද හොඳට අහගෙන ඉන්න අපි ගන්නවා කණ්ණාඩි දෙකක් මිරර්ස් දෙකක් 2 මිරර්ස් මේ කණ්ණාඩි දෙකක් අරගෙන දරුවනේ අපි මේවා එක එක කෝණයකට තියනවා ඉස්සෙල්ලා තියනවා අංශක 90 කෝණය අංශක 90 කෝණය මතකයිනේ ඔයගලන්ට ගණිතයේදී කියලා දෙනවා ඊට පස්සේ අංශක 90ට වඩා වැඩි කරනවා අඩු කරනවා ඔය මේව අවස්ථා කීපයක් තියාගන්න හරිද ඒ එක් එක් අවස්ථාවේදී අපි ප්‍රතිබිම්බ හැදෙන ආකාරය බලනවා හරිද හොඳට අහගෙන ඉන්න අපි දැන් ඔන්න එක කණ්ණාඩියක් ගන්නවා හොඳට බලාගෙන ඉන්න ඔන්න මේ කණ්ණාඩිය හරිද ඊට පස්සේ මෙන්න අනිත් කණ්ණාඩිය තරමක් ආනතම මේ දෙකම ගන්නවා අපි ඊළඟ අංශක 90ටයි ගත්තේ කියලා අංශක 90ට ගත්තා එතකොට මෙතන අංශක කීයද අංශක 90යි අංශක කීයද මෙතන අංශක 90යි හරිද දැන් පුතේ දුවේ හොඳට අහගෙන ඉන්න හොඳට බලාගෙන ඉන්න මෙන්න මෙතන මැදින් මම ඉටිපන්දවා පත්තු කරනවා මේ කණ්ණාඩි දෙක මැදින් ඔයාලට ප්‍රතිබිම්බ කීයක් දකින්න පුළුවන් වෙනවද කීයක් දකින්න පුළුවන්ද මෙන්න බලන්න මේ කණ්ණාඩියේ එක ප්‍රතිබිම්බයක් තියෙනවා මෙන්න ඒ ප්‍රතිබිම්බය මේ කණ්ණාඩියේ අනිවාර්යෙන් ප්‍රතිබිම්බයක් හැදෙනවානේ ඔන්න දෙකයි ඊට පස්සේ පුතේ මේ දෙක අතර මැද තව ප්‍රතිබිම්බයක් හැදෙනවා එහෙනම් දැන් ප්‍රතිබිම්බ කීයක් පේනවද තුනක් පේනවා පැහැදිලිද කියන කාරණා 1 2 3යි අපි සැබවින්ම නම් පත්තු කරේ ඉක්මනට කීයද 1යි එතකොට ඔයාලට ප්‍රතිබිම්බ කීයක් පේනවද නැද්ද පේනුණා පැහැදිලිද කියන කාරණා අංශක 90 දී කීයක් පේනවද ඔයගොල්ලන්ට අංශක 90 දී පුතේ එතකොට ප්‍රතිබිම්බ තුනක් අඳුනා ගන්න පුළුවන් වෙනවා අංශක 90 දී ප්‍රතිබිම්බ කීයක් අඳුනා ගන්න පුළුවන් වෙනවයි තුනක් අඳුනා ගන්න වෙනවා ඊට පස්සේ එන්න අඩු කරනවා අංශක ප්‍රමාණය මේක තව ලං කරනවා අංශක 75ක් කරනවා ප්‍රතිබිම්බ වැඩි වෙනවද අඩු වෙනවද ප්‍රතිබිම්බ වැඩි වෙනවා මේ විදිහට පුතේ අවස්ථා කීපයක් තියෙනවා අපි ඉස්සරහට කතා කරනවා right ලියන්න තරුවක් දාලා
ප්‍රතිබිම්බ පහත ලෙස අධ්‍යයනය කරමු. බහු 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 ප්‍රතිබිම්බ පහත ලෙස අධ්‍යයනය කරමු. ලියන්න බැට්ටෝ අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය තල දර්පණ දෙකක් තල දර්පණ දෙකක් ඉටි පන්දමක් ලියන ක්‍රමය ලියන ක්‍රමය තල දර්පණ දෙක ගෙන තල දර්පණ දෙක ගෙන පහත රූපයේ ආකාරයට තල දර්පණ දෙක ගෙන පහත රූපයේ ආකාරයට පහත රූපයේ ආකාරයට ආනතව තබමින් නිරීක්ෂණය කරන්න උදේ මේක ඇඳ ගන්න ඉක්මනට මේක ඇඳ ගන්න ඉක්මනට අඩි රූල පාවිච්චි කරන්න හරිද ඇඳලා ඉවරද ඕකේ ෆිනිෂ් නම් ෆිනිෂ් කියලා දාන්න yes sir කියලා දාන්න ඔහේ සර් නෙමෙයි ඕකේ සර් වෙන්න ඕන ඔහේ සර් කියලා දාන්න හරි okay my guys smart huh okay right එතකොට දැන් අපි අංශක 90ට තියලා බලනවා अंशक 60ට තියලා බලනවා अंशक 45ට තියලා බලනවා अंशक 30ට තියලා බලනවා
ඔන්න බලනවා අපි දැන් එක එක අවස්ථාවලට තියෙනවා right ලියන්න මෙලව තරුවක් දාන්න නිරීක්ෂණ 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 ලියන්න නිරීක්ෂණ අහගෙන ඉන්න පුතේ දුවේ මෙන්න ඕගොල්ලෝ 129 වෙනි පිටුව පෙළ ගන්න 129 වෙනි පිටුව ඒකේ ක්‍රියාකාරකම 9ට වගුවක් තියෙනවා බලන්න අංශක 90 දී අංශක 60 දී අංශක 45 දී අංශක 30 දී ඔන්න බලන්න එහා පැත්තේ පිටුව පෙළ ගන්න 130 පිටුවේදී තියෙනවා අංශක 90 දී ප්‍රතිබිම්බ කීයද 3යි හැමෝම කියවන්න ආයෙත් 3යි අංශක 60 දී කීයද 5යි හැමෝම ආයෙත් කියවන්න අංශක 45 දී 7යි අංශක 30 දී 11යි අංශක 90 දී කියන්න කටපාඩමින් හැමෝම අංශක 90 දී 3යි අංශක 75 දී කීයද කියන්න ආයෙත් අංශක 75 දී කීයද නැද්ද sorry අංශක 60 දී කීයද අංශක 60 දී කීයද 5යි අංශක 45 දී කීයද අංශක 30 දී කීයද 11යි ආපහු දැන් කියවන්න අංශක 30 දී කීයද අංශක 60 දී කීයද අංශක 60 දී කටපාඩමින් දැන් කියන්න ඕන 5යි අංශක 45 දී කීයද 7යි අංශක 90 දී කීයද අංශක 30 දී කීයද අංශක 60 දී කීයද අංශක 45 දී කීයද අංශක 30 දී කීයද අංශක 90 දී කීයද අංශක 90 දී කීයද අංශක 90 දී කීයද අංශක 60 දී අංශක 60 දී කීයද අංශක 45 දී අංශක 30 දී ප්‍රතිබිම්බ 3ක් ඇදෙන අංශක කීයද ප්‍රතිබිම්බ 7ක් ගොඩනගෙන කීයද ප්‍රතිබිම්බ 5ක් ඇදෙන කීයද අංශක 30 දී ප්‍රතිබිම්බ කීයද අංශක 90 දී ප්‍රතිබිම්බ කීයද අංශක 40 දී ප්‍රතිබිම්බ කීයද 45 දී අංශක 45 දී okay my guys නිරීක්ෂණ කියලා ඔය වගුව ගහන්න ඉක්මනට නිරීක්ෂණ කියලා ඔය වගුව ගහන්න ඉක්මනට 130 පිටුවේ තියෙන වගුව ගහන්න 130 පිටුවේ තියෙන වගුව ගහන්න 130 පිටුව වගුව ගහන්න ඒක පුරවලම ගහන්න 130 පිටුව වගුව ඉක්මනට ගහන්න නිරීක්ෂණ වලට මේ දරුවනේ ඔය ප්‍රතිබිම්බ ටික කටපාඩම් වෙන්න ඕන අංශක ගානත් එක්කම හැමෝන්ටම හොඳද හරිද වගුව ගහන්න ඉවරයිද සමහර කට්ටිය කියනවා වගුව ගහන්න ඉවරයි ලිව්වේ නැහැ කියලා ඉක්මනට ගහන්න හතරයි 30 වෙනකන් තියමුකෝ කියලා දානවා අපෝ බෑ මට තා පන්තියක් තියෙනවා හරිද අනේ නෙමෙයි බෑ හලෝ බෑ බෑ කියන්නේ බැරි නිසා හරිද ඔබට මට අපිට අකුරු ඇකඩමි එකෙන් වෙන් වී ඇති කාලය තා මිනිත්තු 15කින් අවසන් වෙනවා මිනිත්තු 10කින් නේද right ඔය වගුව ගන්න බැරි වෙච්ච අය ඉඩ තියන්න බැරි වෙන අය ඉඩ තියන්න ලියන්න නිගමනය ලියන්න නිගමනය වගුව ගන්න ඉඩ තියන්න පැට්ටෝ ලියන්න නිගමනය දර්පණ ආනතව තබා ඇති විට දර්පණ ආනතව තබා ඇති විට දර්පණ ආනතව තබා ඇති විට දර්පණ ආනතව තබා ඇති විට
ගොඩනැගෙන ප්‍රතිබිම්බ ගොඩනැගෙන ප්‍රතිබිම්බ බහු ප්‍රතිබිම්බ ලෙස හඳුන්වයි. බහු ප්‍රතිබිම්බ ලෙස හඳුන්වයි. බහු ප්‍රතිබිම්බ ලෙස හඳුන්වයි. right okay my guys. එතකොට ලවණ දතිය පන්තියට සම්බන්ධ වෙනකොට ඕගොල්ලෝගේ අතේ කණ්ණාඩි කෑලි තුනක් තියෙන්න ඕන. කණ්ණාඩි පටි තුනක්. පුළුවන් නම් බහුරූපේක්ෂය හදන්න ඕගොල්ලෝ. බහුරූපේක්ෂය හදන්න. ඊළඟට පුළුවන් නම් ඕගොල්ලෝ ඔව් මාව පෙන්නනවා තවත් කණ්ණාඩියකට අල්ලලා සමහර දරුවෝ. හොඳයි good. එතකොට බහුරූපේක්ෂය මේ නිර්මාණය කරන්න පරීක්ෂය හදන්න ඕගොල්ලන් මහන්සි ගන්න ගෙදර. හරිද අපිට අපේ සතිය කියලා දෙනවා. ආදරණීය දරුවනේ ඔබ මම අද දිනේ මේ එකතු වෙලා ප්‍රතිබිම්බ ගැන කතා කරා. ඔබ හැමදෙනාටම සුබදායි සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත සතියන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිතු සිතුම් ඉටුවන පැතු පැතුම් ඉටුවන ස්නේහබර සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඳ ගන්න හැමෝම නැගිටින්න. ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්